අයිබෝන් ඕනම තැනක ඕනම වැඩ කටයුත්තක් සංවිධානය කරනකොට ඉටු කළ යුතු මූලික පියවර තිබෙනවා. ඒ ධූරාවලියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පටිපාටියක් වෙන්න පුළුවන්. එහෙම අපිට નિયમિત නිශ්චිත සටහන් ඕනම තැනක තියෙනවා. දැන් ඒ කළ යුතු පසු කළ යුතු ඒ වගේම අනුගමනය කළ යුතු දේවල් එක්ක අපි අත්දැකීම් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් සමහර වෙලාවට ලේඛනගත වෙනවා. සමහර වෙලාවට ලේඛනගත නොවන දේවල් තිබෙනවා. සමහර වෙලාවට පුරුදු එක්ක පරම්පරාගත වෙන තොරතුරු තිබෙනවා. ඉතින් එහෙම ගත්තයින් පස්සේ මේ හැමදේම කළමනාකරණය කිරීමයි ජීවිතයකට වැදගත් වෙන්නේ. දැන් අන්තර්පුද්ගල එහෙම නැත්නම් තොරතුරු තීරණ මේ ආදී වූ දේවල් පිළිබඳව තොරතුරු කොහෙද තියෙන්නේ හොයාගන්න. විශේෂයෙන්ම දැන් ලිවිසරි ප්‍රේමය තුල සාකච්ඡා කරන විවිධ මාතෘකා ඔබ දන්නවා. ඔබ අසාපුරුදු ඔබට හුරු පුරුදු මාතෘකා. ඒවා සාහිත්‍යකරණයේ විවිධ ධාරාවන් ඔස්සේ කතා බහට ලක් වුණු මාතෘකා. ඉතින් නමුත් අද දවසේ අපි කල්පනා කළා එහෙම සංවාදයක් ආරම්භ කළ යුතු මාතෘකාවක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි කළමනාකරණ සාහිත්‍යය. අපේ රටේ සභාපති තනතුරු වලින් පටන් ගත්තයින් පස්සේ පහළට දිවෙන නිල දුහුරාවලියක් තියෙනවා. මේ නිල දුහුරාවලියේ කටයුතු කරන අය සඳහා අවශ්‍ය කරන දැනුම ලේඛනගත වී තිබෙනවාද? එහෙම සාහිත්‍යයක් අපිට ගොඩනැගී තිබෙනවාද? එහෙම ගොඩනැගී නැත්නම් එහෙම සාහිත්‍යයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන මාතෘකාව ඔස්සේ අද ලිවිසරි ප්‍රේමය වැඩසටහනට අපි උද්දෘත කරගන්නවා, මාතෘකා කරගන්නවා කළමනාකරණ සාහිත්‍යය. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපේ රටේ ආයතන ගත නිල දුහුරාවලි ගත්තාම ඉහළම ස්තරයේ සිටින සුවිශේෂ චරිත තුනක් අපි කැඳවා ගත්තා. විශේෂයෙන්ම විවිධ සාහිත්‍ය මාධ්‍යයන්ගේ න්‍යායලා සිටින ඒ වගේම කළමනාකරණ ක්ෂේත්‍රයන් ගත්තයින් පස්සේ අපේ රටේ නමින් සන්නාම බවට පත්වෙච්ච තිදෙනෙක් අපි කැඳවා ගත්තා මේ කතා බහට. මුලින්ම අපි පිළිගන්නවා බොහොම ගෞරවයෙන් අජන්ත සෙනවිරත්න මහත්මයාව ආයුබෝවන් කියලා. එතුමන් මෑතකදීම දිවිමග දිනන මග නමින් නව කෘතියක් එළිදක්වමින් මේ කළමනාකරණ ක්‍රියාවලියේ තීරණ තීන්දුව ගැනීම සම්බන්ධයෙන් අපේ රටට අලුත් අවධානයක් ලබා දෙනවා. ඒ තමයි කොහොමද තීරණ ගන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? මේ ආදී වූ තොරතුරු එක තමයි ඒ කෘතිය නිර්මාණය කරන්නේ. ලේඛකෙක් විදියට කෘති 14ක් නිකුත් කළා විවිධ ධාරාවන්ගෙන්. මේ හැම තැනදීම මේ කළමනාකරණය හා සම්බන්ධ තොරතුරු ඒ කෘති වලින් එකතු කරන්නට ජනගත කරන්නට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිණිය ආයුබෝවන් කියලා. එතුමියත් ලියන කියන හැම තැනකම මේ නිලධාරීන් සහ තීරණ තීන්දුව ගැනීම කළමනාකරණය මිනිස් බල කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මට මතකයි සුදු කළු සහ අලු ඔබතුමියගේ කාව්‍ය සංග්‍රහයත් මේ සම්බන්ධයෙන් මේ මාතෘකාවට අදාළවම නිර්මාණය කරපු කවි පොතක්. ඒ වගේම තවත් බොහෝ ලේඛන විශේෂයෙන් පරිපාලන සේවය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ඒ ආදී වූ දැනුම් හෝමාරු සඳහා විවිධ අයුරින් දායක වන කෙනෙක්. ඒ නිසා මේ සාකච්ඡාවට ඉතාම වැදගත්. ඒ වගේම නන්දන වික්‍රමගේ මහත්මයා ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමන් එකොලයිෆ් පුද්ගලික සමාගමේ වර්තමානයේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. නමුත් එතුමන් සන්නාම ගොඩ නැගූ කෙනෙක් රටේ. ඒ වගේම ඔබ දන්නවා ලංකාවේ ජනප්‍රිය සන්නාම එක්ක බැඳුණු නමක්. ආයතන ගණනාවක වර්තමානයේ අධ්‍යක්ෂවරයෙක් විදියට උපදේශකයෙක් විදියට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ අලෙවි සන්නාම සහ අලෙවි කරන ක්ෂේත්‍රයේ නම්දරු චරිතයක් විදිහට අපි එතුමන්ව අඳුනා ගන්නවා. ඒ වගේම මම හිතන ගීත 500ක් විතර රචනා කරලා තියෙනවා. ඒ වගේම ජනප්‍රිය ගීත 100කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා එතුමන් මේ සාහිත්‍ය ධාරාවේ ඉන්න කෙනෙක් විදියට මේ සාකච්ඡාව පෝෂණය කරන්න ඉතාම වැදගත් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මම අජන්ත මහත්මයාගෙන් මේ සාකච්ඡාව ආරම්භ කරන්න කැමති මේ කවුද කළමනාකරුවා? නැත්නම් කළමනාකරණය කියන්නේ මොකක්ද? ඒ විශේෂ ක්ෂේත්‍රයට අදාළ වන පරිමාවන් පිළිබඳව තොරතුරු හොයා බලමින්. එතකොට පළමුවෙන්ම කියන්න ඕනේ ඇත්තටම අර
ඔය හඳුන්වීමේදීත් කියන්න යෙදුනා මේක වැඩි කතා නොකරපු මාතෘකාවක්. ඉතින් හැබැයි බොහොම කාලීනයි කියලා වෙලාවකට මට හිතෙනවා. හැබැයි කාලීන කියලා කියනකොටම අනිත් පැත්තට හිතෙනවා මේ ගොඩක් පව වෙලා නේද අපි මේක ගැන කතා කරන්නේ. කතා කළ යුතු මාතෘකාවක් විශේෂයෙන්ම මේ අපි මේ සිංහල අපේ ශ්‍රී ලාංකික සාහිත්‍ය ගැන කතා කරද්දී අපිට මේක තියෙන වැදගත්කම වැඩිපුර පේන්න පටන් ගන්නවා. සමහරවිට අනිත් භාෂාවල නැත්නම් විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවේ අපිට මේ කළමනාකරන සාහිත්‍ය ගැන අහන්න ලැබෙනවා. ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මුලින්ම එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා කළමනාකරණය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් කළමනාකරුවා කියන්නේ මොකක්ද? දැන් අපි සාමාන්‍යයෙන් කළමනාකරණය ගැන කතා කරනකොට ආයතනික වශයෙන් හිතලා තමයි කියන්නේ. මම එතනින් සරල නිර්වචනයකින් පටන් ගන්නම්. මොකද මේ නිර්වචන ඔස්සේ අපිට යන එක ගොඩක් වැදගත් අපේ මාතෘකාවට පසුවටවලදී කතා කරනකොට. දැන් කළමනාකරණය කියනකොට අපි සාමාන්‍යයෙන් කියන සරලව මොකක් හරි නිශ්චිත අරමුණක් කරා අපි ළඟ තියෙන සම්පත් මෙහෙවීමේ ක්‍රියාවලිය නැත්නම් මෙහෙවීම කියලා. එතකොට මේක තමයි කළමනාකරණය. ඉතින් අපි සාමාන්‍යයෙන් මේක ආයතනයේ වශයෙන් ගත්තත් නැත්නම් gedara dore ගත්තත් ওই කටයුත්ත තමයි කරන්නේ. අපිට නිශ්චිත අරමුණක් තියෙන්න ඕන. අරමුණක් නැතුව මේක ගැන කතා කරන්නේ නැහැ අපි. කළමනාකරණය කරනවා කියන එක ගැන කතා කරනකොටම අරමුණක් එක්ක සම්බන්ධ වෙලා තමයි කතා කරන්නේ. එතකොට අරමුණ කරා අපි ළඟ තියෙන සම්පත් ප්‍රමාණය. මොකද අපිට අසීමිත සම්පත් නැහැනේ. සම්පත් ප්‍රමාණයක් තියෙන. ඒ සම්පත් මොනවද? සමහර වෙලාවට මිනිස් සම්පත් වෙන්න පුළුවන්, සල්ලි වලින් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. මේ තියෙන දේවල් අපි අරගෙන ඒවා මෙහෙවනවා අපේ අරමුණ කරා යන්න. මේක සරල නිර්වචනයක්. ඒතර එහෙම කරන පුද්ගලයා අපි කියනවා එයා කළමනාකරුවා කියලා. මේක තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. මම ඉස්සරහට ගිහිල්ලා කියනවා දැන් මේ අර මම කියවනේ මේ නිශ්චිත අරමුණක් කරා යනවා කියලා. ඒ නිශ්චිත අරමුණ කරා යනවා කියන ගමනේදී මම වචනයක් එක්කව කරනවා මේ සඵලදායි ලෙස අරමුණ සාක්ෂාත් කර ගැනීමට. ඒ කියන්නේ ඉෆෙක්ටිව් විදිහට අරමුණ කරා ළඟා වීම සඳහා මම අර මන් ළඟ තියෙන සම්පත් කාර්යක්ෂම ලෙස පාවිච්චි කරනවා. එතකොට දැන් අර ඉස්සෙල්ලා කරපු සරල වචනයට තව පොඩ්ඩක් බාහිර වචන දෙකක් එක්කව කරා සඵලදායි ලෙස ඉෆෙක්ටිව් ලෙස සහ මේ කාර්යක්ෂම ලෙස ඒ කියන්නේ එෆිෂන්ට් විදිහට. මේ වචන දෙක අපිට හරි වැදගත් වෙනවා මේ මතුවට කතා කරද්දී. හේතුව දැන් උදාහරණයක් ඇටියට වජිර හිතන්න දැන් වජිරට මේ ප්‍රෝග්‍රෑම් එක පැය දෙකක කාලයක් තුල ඕන දෙයක් කතා කරලා ඕන ඉවර කරන්න පුළුවන්. අපිටත් ඇවිල්ලා ඕන දෙයක් කතා කරලා ඉවර කරන්න පුළුවන්. හැබැයි ඒක ඇවිල්ලා මේ හරි දේ කිරීම නෙවෙයි. දැන් අපි effectiveness කියලා කියන්නේ doing right thing. right? එතකොට efficient කියලා කියන්නේ doing things right. අපිට ඕන අර පැය දෙක ගත කරන්න පුළුවන් මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. මම පැය දෙක ගත කරලා යනවා. එච්චරයි. හැබැයි හරි දේ කරොත් effective විදියට කරන්න නම් මං දැනගන්න ඕන මොකද්ද කරන්න කියන එක. ඒතර ඒක තමයි effective කියලා කිව්වේ. නැත්තම් සඵලදායි ලෙස කරනවා කියලා කිව්වේ. efficient කිව්වම නැත්තම් කාර්යක්ෂම කියලා කිව්වම අපිට තියෙන සම්පත් වලින් අපි ඒක ඒ තියෙන අපිට ලබා දීලා තියෙන කාල සීමාව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දීලා තියෙන බජට් එකට මුදලට වෙන්න පුළුවන්. අපි ඒක ඒ විදිහට වැඩේ ඉෂ්ට කරගන්නවා. ඉතින් ඔය ඔස්සේ ගිහිල්ලා ඉවරලා පහු කාලීනව අර වජිර මුලින් කියන්න යෙදුනා වගේ මේ ක්‍රියාවලියේ යම් කොටස් ඈඳගෙන වෙන නිර්වචන වලට එනවා කළමනාකරණය සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් විදිහට අපිට ප්‍රධාන නම් තියෙනවා. දැන් පීටර් ඩ්‍රකර් එහෙම නැත්නම් ස්ටෝනර් වගේ අයගේ නම් ගත්තම මේ අය ළඟට ආපුවම අපිට කියවෙන්නේ කළමනාකරණය කියලා තව ටිකක් විස්තර ඇතුව. උන් කියන්නේ මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේ තියෙනවා සැලසුම් කිරීම, ප්ලෑනින්, සංවිධානය කිරීම, ඕගනයිසේෂන්, ඩිරෙක්ටින්, ඒක නායකත්වය දීම, නැත්නම් ලීඩින් කියන එක, අන්තිමට කන්ට්‍රෝලින් කියන එක. මේක පාලනය කිරීම. මේ ක්‍රියාවලිය කිරීම තුලින් අර නිශ්චිත අරමුණු කරා ළඟාවීම තමයි මැනේජ්මන්ට් කියන්නේ කියලා කියන්නේ. මම මේ ඔක්කොටම වැඩි වජිර කැමති මේ හුඟා කාලෙකට ඉස්සෙල්ලා මේරි පාක ෆොලට් කියලා කෙනෙක් පොඩි නිර්වචනයක් කරා. හරි සරල නිර්වචනයක් ඒක. ඒ නිර්වචනයේදී කියනවා මේ කළමනාකරණය කියලා කියන්නේ අනුන්ගෙන් වැඩ ගැනීමේ කලාව කියලා. අනුන්ගෙන් වැඩ ගැනීමේ කලාව. මම ඇයි ඒකට ගොඩක් කැමති?
මට හිතෙනවා අපි සාහිත්‍ය ගැන කතා කරන මේ වෙලාවේ මේකට කලාව කියලා වචනේ ඈඳෙන එකට මම හරි ආසයි. මොකද මේ කලාව කියන තැන නතර කරපුවම අපිට අර සාහිත්‍ය කළමනාකරන සාහිත්‍ය කියන ඒරියා එක නැත්නම් ක්ෂේත්‍රයට යන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් මම හිතනවා අද මේ කතා කරන මාතෘකාව යටතේ මේ කළමනාකරණය මේ විදිහට හඳුනා ගැනීම සහ ඒවා මෙහෙවන පුද්ගලයා හැටියට කළමනාකරුවා හඳුනා ගැනීමත් වගේම කලාවක් හැටියට මේක හඳුනා ගැනීම ඉතා වැදගත්. මොකද හේතුව විද්‍යාවක් වුණොත් ඒ කියන්නේ නිශ්චිත මූලධර්ම වලට එකඟව එක්තරා ක්‍රියාවලියක් ඔස්සේ පමනක් කරන එකක්. නමුත් කලාව කියන්නේ අපේ හැකියාවන් සහ මේ දැනුම පාවිච්චි කරලා ඒ තියෙන වාතාවරණයට මුහුණ දීම සඳහා ඒක හරියටම කියන්න බෑ මේක මෙහෙමයි වෙන්නේ කියලා. හැබැයි ඒ වාතාවරණයට මුහුණ දීම සඳහා කළමනාකරුවා විසින් මෙහෙවන ලබන ක්‍රියාවලියක්. එතකොට ඒකයි මම සාමාන්‍ය මගේ අත්දැකීම් අනුව මම කැමති මම විද්‍යාවේදියෙක් වුණත් මම කියන්න කැමති කළමනාකරණය මට නම් කලාවක් මිසක් විද්‍යාවක් නෙවෙයි කියලා. ඔව් දැන් ඉංජිනේරුවෙක් විදියට ඒ වගේම අලෙවි කරන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක් විදියට සහ පරිපාලනයේ ආයතන පරිපාලනයේ ඉහළම ධූරාවලියේ ඉන්න කෙනෙක් විදියට ඒ ලැබෙන අත්දැකීම් ලේඛනගත වෙන එකේ වැදගත්කම තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අනුෂා මෙතනිය මේ මොහොත ගත කරන්නේ කියන්නේ මේ කාලය ගත කරන්නේ ලංකාවේ එහෙම මහා විශාල දැවැන්ත වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕන ආයතනයක. එතකොට මේ කළමනාකරන සාහිත්‍යයක උවමනාව අපිට මතුවෙන්නේ ඇයි? ඔව් ඕනෑම දෙයක ඉතිහාසයෙන් ගොඩනැගිලා තමයි අනාගතයට යන්න වෙන්නේ. ඇත්තටම කළමනාකරන සාහිත්‍ය අපිට ලෝක සාහිත්‍යයෙන් ගන්න පුළුවන්. නමුත් අපේ රට තුල ගත්තාම කළමනාකරණී කියන විශේෂ සාහිත්‍යයක් ඔබ කියනවා වගේම ගොඩනැගිලා නැහැ. ගොඩ නැගිලා නැත්තේ ඇයි කියලා හේතු හෙවොත් ගොඩක් තියෙනවා. ඒක හේතු නැතුව අහේතුක වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒක සලකලා බැලුවොත් තියෙනවා. දැන් කළමනාකරණී කියන වචනය ඇතුලේ ලියනකොට සහ ශබ්දය තුල අර්ථ දෙකක් මම ඉගෙනගෙන තියෙනවා. කළමනාකරණී කියපුවාම මට දැනෙච්ච දෙයක් තමයි මම ওই වචනේ ඉස්සරෝම මයි කනට ඇහුණ දවසේ මට දැනෙච්ච දේ තමයි මේ කලට මනාවට කරන්න ඕනේ කියලා. සද්දෙන් ආපුවාම කියන්නේ කළමනාකරණී කළ මනාකරණී කියන එක මට දැනෙච්ච විදිය. කලට මනාවට කරන්න ලියපුවාම බලනකොට ඒක ක්‍රියාවක් එක්ක එන්නේ මේ කරන දේ මනාවට කරන්න ඕනේ කියන එක සරල පොදු මහ ජනතාවට දැනෙන අර්ථය. ඒ කියන්නේ මම මේ රාජ්‍ය සේවයටත් එන්න කලින් වචනේ අහනකොට මට දැනෙච්ච දේ මම කිව්වේ. එතකොට මෙතුමා ලස්සන ආරම්භයක් ගත්තා මේ කාර්යක්ෂමතාවයේ සඵලතාවයේ ඵලදායීතාවයේ කියන එක. ඒක බේස් වෙනවා අනිවාර්යයෙන්ම කළමනාකරණී කියන දේ තුල. මේවා හරිම මේ ආදරණීයයි මේ විෂයන්. ඒ වචනේ අපිට නිකන් හුරු නෑ වාගේ කෙනෙකුට උනාට ඒ කියන්නේ ශේෂ්ත්‍රයේදීලා ඉන්න අයට මේක සාමාන්‍ය දෙයක්. නමුත් ශේෂ්ත්‍රයෙන් බැහැර අයට නමුත් මේක හැමෝම තුල තියෙන දෙයක්. ඒ කියන්නේ හાર્ට් බීට් එකත් කළමනාකරණයකට තමයි වෙන්නේ. ඒක වෙනස් වෙච්ච ගමන් එතන අවුලක් වෙනවා. එතකොට මේක ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක්. දැන් කාර්යක්ෂමතාවයේ සඵලතාවයේ ඵලදායීතාවයේ මම අපේ පොදු ප්‍රේක්ෂකයන්ට ඒ කියන්නේ කළමනාකරුවෙක් කියන වෘත්තීයමය වශයෙන් යෙදෙන අය නෙවෙයි එදිනෙදා ජීවත් වෙන අයට මම කිව්වොත් උදාහරණ දෙකකින් මේ රාජ්‍ය සේවයේ පැත්තෙන් මම ඉස්සල්ලා කියලා ඉන්නම්. දැන් මම ළමයි දෙන්නෙකුට ලියුම් දෙකක් ටයිප් කරන්න දෙනවා කියලා හිතමුකෝ. දෙන්නටම සමාන කාලයක් දීලා සමාන සම්පත් දීලා දෙනවා. දුන්නාම අපි හිතමුකෝ X කියන කෙනා පැයකට එයා ලියුම් 10ක් දුන්නාම එයා 8ක් ටයිප් කරලා. Y කියන කෙනා 6ක් ටයිප් කරලා. එතකොට කාර්යක්ෂම වෙන්නේ 8ක් ටයිප් කරපු කෙනානේ. එකම කාලයක් එකම සම්පත් දුන්නාම වැඩිම දෙයක් කරපු කෙනා කාර්යක්ෂමයි. හැබැයි කාර්යක්ෂමතාවයේ තුලද ලෝකයක් ඉස්සරහට යන්නේ කියන එක. එතකොට සඵලතාවය කියන එක එනවා. එතකොට අපි ලියුම් ටික බලනකොට අර 8ක් ටයිප් කරපු කෙනාගේ හරි 5යි. 6ක් ටයිප් කරපු කෙනාගේ 6ම හරි. එතකොට සඵලදායී වෙන්නේ අර නිවැරදිව කරපු කෙනා. දැන් රාජ්‍ය සේවයට වරදින්නේ ඔතනදී තමයි. අපි කාර්යක්ෂමයි කියලා කතා කරාට සඵලතාවයට එනකොට ප්‍රශ්න වෙනවා. එතකොට ඵලදායීතාවය කියන්නේ ඊටත් ඉහළට ගිහින්. දැන් මම ලියුම් ටික දුන්නේ හෙට තියෙන අපි හිතමු ලබන සතියේ තියෙන රැස්වීමකට. ලබන සතියේ XY මායි යනවා රැස්වීමට. ගියාම එක්කෙනෙක්වත් ඇවිල්ලා නැහැ. අපි 3 දෙනා විතරයි. එතකොට ඵලදායීතාව බිඳුවයි. දැන් රාජ්‍ය සේවය අපි කොච්චර වැඩ කරත් ඉම්පැක්ට් එක බලපෑම කියන කාරණේදී ඵලදායීතාව
සඵලතාවයත් එක්ක අපි කොතනද ඉන්නේ කියන එක. ඒක නිසා මේ විෂයන් අපි ඉගෙනගෙන තියෙන්නේ හුදු කියන්නේ ඒ වචනත් එක්ක සහ හරිම දුරින් ඉගෙනගෙන තියෙන්නේ. දැන් කළමනාකරණය කියන එක තමන්ගේ ජීවිතත් එක්ක අපේ කොයි විෂයත් අපි ඇප්ලයිඩ් විදිහට උගන්වන්නේ නැහැ නේ. කියන්නේ භාවිත දැනුම විදිහට නෙවෙයිනේ අපි උගන්වන්නේ. ඒක කටපාඩම් කරලා තව ප්‍රශ්න පත්‍රයක ලියලා උත්තර ලියලා එන එක. හැබැයි මේ විෂයන් එහෙම ඒවා නෙවෙයි. මේවා මානව විද්‍යාවන් එක්ක බැඳිච්ච විෂයන්නේ. එතකොට මේ විෂයේ තියෙන අර සමසිඳ මස්සිඳට ඇටසිඳ ඇටමිදුළු වලට ගිහින් තියෙන ඒ සාරය තියෙනවනේ. ඒකත් එක්ක විෂය ඉගෙනුවොත් තමයි එයා එහෙම වෙන්නේ. දැන් මෙතුමන්ලා දෙපළම ගත්තොත් එහෙම මම හරි ආඩම්බරයි අපේ ගමේ. මේ ඒ වෙලා තියෙන්නේ මේ ගෙදරිනුත් ගෙනාපු ටිකක් එක්ක කළ පුරුදු අහපුරුදු හුරු පුරුදු ගුරු පුරුදු කියන ටිකත් එක්ක මිසක් කළමනාකරණය කියන එක හුදු විෂයක් විදිහට ඉගෙන ගත්ත කෙනෙකුට විතරක් සාර්ථක කළමනාකරුවෙක් වෙන්න බෑ කවදාවත්. ඒක නිසා තමයි මේ සාහිත්‍ය ලියවෙන එක වැදගත් වෙන්නේ. ඇත්තටම දැන් අත්දැකීමෙන් දැන් අපි කිව්වා මම එක කතාවයි කිව්වේ දෙකක් කියන්න. දෙකක්. මටත් අමතක වුණා. මේ අපි ගෙදරක ගම්මුකෝ. ගෙදර XY කියලා දෙන්නේ. කාන්තාව දෙන්නේ ගෙවල් දෙකක. ඒ දෙන්නට අපි එකම වෙලාවක් දෙනවා උයන්. එතකොට එක්කෙනෙක් උයනවා විනාඩි 45න්. අනික එක්කෙනා පැය භාගෙන්. එතකොට කාර්යක්ෂම පැය භාගෙන් උයන කෙනා. කෙටි කාලෙන් එයා උයනවා. එතකොට එයා කාර්යක්ෂමයි. ඊට පස්සේ කෑම කන්න ගිහින් බලනකොට ලුණු වැඩි අර පැය භාගෙන් උයපු කෙනා. එතකොට සඵලතාවයේ එතන ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ දෙන්නම පැය භාගෙන් වෙලා රසටත් වෙලා තියෙනවා. එක්කෙනෙක් ආදරෙන් කන්න දෙනවා ස්වාමි පුරුෂයාට ගෙදර ඉන්න අයට දරුවන්ට. අනික එක්කන කනවා නම් කන්න කියලා සද්ද මේ හැමදාම තම්මන ඉවරයක් නැහැ. මේ මොන කරුමියක්ද ගාලා. ඒලොත් පළදායිතාවේ නැහැ. දැන් අපේ රටේ දික්කසාද දවසට 300ක් වෙන්න හේතු වෙන එක් හේතුවක් ඔය මානව ප්‍රේමීය බව නැතිකම. එතකොට ඒක තමයි කළමනාකරණය කියන්නේ. මේවා මේ ආයතන ඇතුලේ විතරක් තියෙනව නෙවෙයි. ගෙදර මේ මුළු තැන් ගෙයි නිදන කාමරේ මැද සාලේ ගමේ අල්ලපු ගෙදරත් එක කළමනාකරණය තමයි තියෙන්නේ. හැබැයි ඒක ඔවුන්ට අපි ඒ දේ ගෙදරින් ආපහු කාර්යාලය ඇතුළට ඒ දැනුම ගේනවද කියන එකේ අපේ ප්‍රශ්නගත තියෙන අපි උගන්වන්නේ නැහැනේ අපේ මහ පොළොවේ සුන්දරත්වයේ විෂයන් වලට එකතු කරලා. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා ඔබට කොහොම මේ මාතෘකාව එනවද මම දන්නේ මේක කළමනාකරණ සාහිත්‍ය මටත් ඇත්තට මේ මාතෘකාව කියපු ගමන් මේක ලියන්න ඕන නේද කියලා උත්තේජනයක් ඇති වුණා. ඔව් ඇත්තටම මේ එහෙම මේ බලපෑම්කාරක බව දැන් කළමනාකරන පරිසරයන් ඇතුලේ ගොනු කරගන්න අත්දැකීම් ලියා තැබීම හරහා මේ මාතෘකාවන් වඩාත් සමාජ සංවාදවලට සංකතනවලට භාජනය විය යුතුයි. දැන් නන්දන වික්‍රමගේ මහත්මයා ගත්තයින් පස්සේ එතුමන් මේ අත්දැකීමෙන් මේ දේවල් හොයා ගන්නවා. අර කොහොම හොයනවද කියලා දන්නේ නැහැ. ඒක දන්නේ එයා විතරයි. හැබැයි ඒ හොයාගත්ත දේවල් ඊළඟ තැනට අරන් යන්න දැන්. එහෙම උවමනාවක් හැදුනොත් දැන් මම අහුවොත් ඔබතුමා කොහොමද මේ සන්නාමය ගොඩ නැගුවේ කියලා ඇහුවාම අර අජන්ත සෙනවිරත්න මහත්මයා කිව්වා වගේ ඔබතුමාන් උත්තර දෙවි ඒක මගේ කලාවක් කියලා. ඒතර මෙන්න මේ කලාව මොකද්ද? කළමනාකරන කලාව ලියා තැබීමේ උවමනාව මොකද්ද? ඔව් මම හිතන්නේ මෙහෙමයි දැන් අර කළමනාකරණය කියන එක කලාවක් කියපු එක අජන්ත මහත්මයා හිතන්නේ එතනම අපිට ලොකු කතාවක් තියෙනවා. මොකද අපි මේ දේ අපි ආදරයෙන් කරොත් තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද අපිට අර කෑම එකේ කතාවත් එතනමයි තියෙන්නේ. අපි ආදරයෙන් කෑම එක හදලා දුන්නොත් ඕකේ ලුණු පොඩ්ඩක් වැඩි වුණත් කමක් නැහැ. ඇත්තටම. right? එතකොට මේ කළමනාකරණයේදී මම පෞද්ගලිකම හිතන දේ තමයි දැන් අපේ ශ්‍රී ලාංකිකයන් අපි කළමනාකරණය කියලා හිතාගෙන ඉන්න දේ අපිට සමහර විට මේ සුද්දොන්ගෙන් ආපු දෙයක් වෙන්න පුළුවන්. අපි අපිව මේ යටත් විජිතයක් වශයෙන් තියෙන කාලේ අපිව පාලනය කරගන්න කරපු ක්‍රමවේද අපි කළමනාකරණය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම කළමනාකරණය කියන්නේ ඒක නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම අපේ මුතුන් මිත්තු අපේ රජ දවසේ ඒ කරලා තියෙන වැඩ කොටස ගත්තාම අපේ කොහෙවත් කියවෙන්නේ නැහැ කාටවත් බද හිංසා දීලා වැඩක් කරුණා කියලා. එහෙම ඒ කියන්නේ දැන් ඔච්චර ලොකු චෛත්‍ය හදලා තියෙනවා, ගොඩක් දේවල් කරලා තියෙනවා රජුරෝ. නමුත් ඒවෙයි ලියවෙලා නැහැ. ඒකේ කොහෙවත් නැහැ මේ කෙනෙක් අකමැත්තෙන් කරා කියලා. අපේ රට පාලනය කරලා තියෙනවා ද්‍රවිඩයන්. right? නමුත් මේකේ ಜಾති ભેදයක් නැතුව හරි ලස්සනට ඉස්සරහට ගිහිල්ලා තියෙන ඔක්කොම එකතු වෙලා. නේ? එතකොට
ඔවුන් හරියට කළමනාකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ කලාත්මක විදිහට මේගොල්ලන් ඔක්කොම එකතු කරගෙන මේ මානව සම්පත් සියල්ල එකතු කරගෙන හරියාකාරයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නයට මම හිතන්නේ ඇත්තටම අර මේවා කෙරුණේ කොහොමද කියලා ඒගොල්ලනුත් මේ ලියලා නැති නිසා අපිට මාරු වෙච්ච තැන ඉඳලා අපි යන්නේ දැන්. අපි නැවත මාරු කර ගැනීමක් කරොත් දැන් සාර්ථකත්වය තියෙන සාර්ථක වෙලා තියෙන ගොඩක් අය ඉන්නවනේ. මේගොල්ලන් කරපු ක්‍රමය මොකක්ද කියන එක අපි දැන් සාහිත්‍යයක් හැටියට ලියන්න පටන් ගත්තොත් මං හිතන්නේ ගොඩක් අමුතු දේවල් ටිකක් අපි දකි. මේ රටටත් ගොඩක් ලොකු දේවල් සිද්ධ වෙයි. මොකද මේ රට දැන් වැටලා තියෙන තත්ත්වය හැටියට අපි බැලුවොත් එහෙම අපි හැම වෙලේම කොහේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්නේ. සමහරට පක්ෂ දේශපාලනය වෙන්න පුළුවන්. සමහර විට අපි කරන්නා වූ දේවල් වල අපි නෑ ඒවා පරණ හනමිටි දේවල් කියලා අපි පැත්තකට දාලා ඉන්න දේවල් තියෙනවා. මම නම් කියන්නේ දැන් අපි අලුතෙන් පටන් ගන්න ඕනේ මේවා. ඔබතුමා මේ මාතෘකාව ගෙනාවා වගේ මේ වගේ කළමනාකරණය කියන්නේ ඇත්තටම මොකක්ද? මොකද අපි මේ කළමනාකරණය ASCII දකින්නේ නායකත්වය කියන එක. the leadership. දැන් අපිට මේ මොන කළමනාකරණය තිබ්බත් වැඩක් නැහැ. එතන leadership නැත්තම්, එතන attitude නැත්තම් හරියට ඒ මොනවත් එකතු කරගන්න බෑ. ඉතින් අපේ සාර්ථකත්වය මම හිතන්නේ මම ගොඩක් දුරට කරලා තියෙන ගොඩක් දේවල් සාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුවක් වෙලා තියෙන්නේ අර කලාව හරියට හඳුනාගෙන කරපු නිසා. නමුත් ඒක ඉදිරියට ගෙනියන්න ඊළඟ પરම්පරාවට යනකොට අපි කිව්වට විතරක් මදි. මේකෙන් කොටසයි ගන්නෙ. ඒක කොහේ හරි ලියවෙන්න ඕනේ කියන එක මමත් ඉන්නවා. අද ලිවිසරි ප්‍රේමය වැඩසටහනේ අපි සුවිශේෂ මාතෘකාවක් සාකච්ඡා කරන්නේ. ඒ තමයි කළමනාකරන සාහිත්‍ය. කළමනාකරු හදන්න ඉන්න කළමනාකරුවන්ගේ අත්දැකීම්, අවබෝධය, ලේඛනගත වීමේ උවමනාව මතු කරන සංවාදයක්. ඒ සඳහා අජන්ත සෙනවිරත්න මහත්මයා, අනුෂා ගෝකුල මැතිනිය, ඒ වගේම නන්දන වික්‍රමගේ මහත්මයා අපිත් එක්ක එකතුලා ඉන්නවා. කලාව එක්ක, සාහිත්‍ය එක්ක, ඒ වගේම විවිධ සාහිත්‍ය ධාරාවන් එක්ක ඉතාම සමීපව කටයුතු කරන දෙනෙක්. ඔවුන් ඒ සියල්ලටම වඩා මේ සමාජයත් එක්ක ඉතාම සමීපව මේ මහ පොළොවට වඩාත් ළඟ දේවල් නිර්මාණය කරන දෙනෙක්. ඒ නිසා මේ කළමනාකරන සාහිත්‍ය පිළිබඳව අලුත් අදහස්, අලුත් අර්ථකථන අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මම අර විරාමයට යන වෙලාවේ අජන්ත මහත්මයා මතක් කරේ මේ ඔබතුමා මේ මතු කරන සංවාදය. ඒ කියන්නේ මේ චීස් හම්බ වෙනවා, චීස් ඉවර වෙනවා, ආයි හොයනවා, නැති වෙනවා, ඒ නැතිවීමට හුරු වෙනවා. එතකොට තීරණ ගන්නවා, අලුත් සංකල්පනා හදනවා. මේක තමයි කළමනාකරණය ඇතුලේ අපි මුහුණ පාන සිද්ධිය. දැන් මේ විවිධ අංශ ඔස්සේ දැන් අපි ගත්තාම මේ කවි නිර්මාණයක් වෙන්නට පුළුවන්, ගීත නිර්මාණයක් වෙන්නට පුළුවන්. දැන් කන්තෝරුව මම වැඩ කරන ඒ ඇතුලේ තියෙන කළමනාකරන සාහිත්‍යය. මෙන්න මේ විවිධ ධාරාවන් අපි සාකච්ඡා කරොත් මේ සාහිත්‍ය ඇතුලේ තියෙන මොන වගේ ධාරාවන් වලට අපිට යන්නට පුළුවන්? වජර දැන් අපි මුල් වටේදී අපේ අදහස් දක්වනකොට මේ ගොඩක් දේවල් කියවුණා අපි නොකරපු දේවල් ගැන. ඒකයි අපිට මේක හරි ආගන්තුක විශේෂත්වයක් වෙලා තියෙන්නේ. ඒකකින් දැන් මම හිතන්නේ අපි තුන්දෙනාටම පොඩි ලැජ්ජාවකුත් තියෙනවා මේ තරම් කළමනාකරන මේ උසස් නිරතල හොබවමින් සාහිත්‍ය වැඩ කටයුතු වලත් යෙදෙන ගමන් ඇයි අපි මේ කළමනාකරන සාහිත්‍ය කරේ නැත්තේ? ඒ කියන්නේ අපේ භාෂාවෙන් අපේ ජනතාවට අපි කළමනාකරණය කියලා දෙන්නේ නැහනේ. ඒක මූලික වශයෙන් ගත්තම වජ්‍රයේ අභියෝගය අපිට එල්ල කරමින් තමයි මේ සාකච්ඡාව පටන් ගන්න. ඒකින්ද ඒ ලැජ්ජාව ඇතුව තමයි අපිත් පටන් ගන්න. ඉතින් මම පොඩ්ඩක් සතුට වෙනවා අර දීමක දින්න මගේ ඒක මගේ අදහසක් නෙවුණත් පරිවර්තනයක් කිරීමේ යම් කිසි කටයුත්තක් කරන්න පුළුවන් වුණා කියලා. හැබැයි වජිර දැන් මම අර කලින් අදහස් දක්වනකොට ක්‍රියාවලියක් ගැන කිව්වනේ කළමනාකරන. ඒකදී අපි කිව්වා අර ඉංග්‍රීසි වචන වලින් ප්ලෑනින් සැලසුම් කරනවා, ඊට පස්සේ මේ සංවිධානය කරනවා,
නායකත්වය දෙනවා ඊට පස්සේ පාලනය කරනවා. ඔහොම ආදි වශයෙන් ක්‍රියාවලියක් කියලා කිව්වා. ඔය ක්‍රියාවලියට අදාළ ලස්සන වචනයක් මේ අපේ නන්දනගේ කටින් කියවුණා. ඒ තමයි මේ ඇටිටියුඩ් කියන එක. ආකල්ප. දැන් ඔන්න ඔය වචනයත් එක්ක අපේ මේ ඇතුලේ කතා කරපු අර ක්‍රියාවලියම රැඳිලා තියෙනවා. දැන් අපි මැනේජ් කරන්න යන්නේ බොහෝ වෙලාවට සම්පත් කියලා කිව්වට අපිට මුදල් කළමනාකරණය කරන එක එක අතකට පහසුයි. ඒකේ පොඩි විද්‍යාත්මක පැත්තක් ගන්නත් පුළුවන්. අමාරුම පැත්තේ ඉන්නේ පිරිස්ම කළමනාකරණයට එනකොට. ඒහා බැඳිච්ච අනිත් කටයුතු වලට එනකොට. එතකොට අන්න ආකල්පත් එක්ක තමයි අපි බැඳෙන්නේ. එතුමියගේ කටින් කියවුණා මේක සමාජ විද්‍යාත්මක පැත්ත ගැන. ඇත්ත සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක පැත්තක් මේකේ තියෙනවා. ඒ හින්දා තමයි මේක තවදුරටත් කලාවක් බවට පත් වෙන්නේ. දැන් මට මතක තියෙනවා වදින මේ මම හිතන්නේ 1986 වෙන්න ඕන වසරේදී අර US මේ අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කරලා ටිකකින් චැලෙන්ජස් ගුවන්ගත කරලා ටිකකින් පුපුරලා යනවා. දැන් මේක මේ අධ්‍යයනය කරනවා. ඉතින් මේක ලොකු ෆේලියර් එකක් ලොකු දුර්වලතාවයක්. ඒක අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනකොට මේක එක තැනකදී මේ ඉහළ කළමනාකරුවන් කියනවා ඉංජිනේරුවන් මේක කරනකොට හුඟ වෙලාවට මේ ඒගොල්ලන්ට දුන්න සෙට් කරපු අර ක්‍රියාවලීන් ඔස්සේ process and procedures ඔස්සේ කරගෙන ගියා. හැබැයි කොයිම තැනකදීවත් ඔවුන් ආපිට මේක අර ධනාත්මක ලෙස අර ක්‍රිටිසයිස් කරේ නැහැ කියලා. කන්ස්ට්‍රක්ටිව් විදියට මේක මේ ආපිට ඇහුවේ නැහැ. ඇයි අපි මේක කරන්නේ? ඇයි මෙතන මේක කරන්න කියලා ඇහුවේ නැහැ. උන්ට දුන්න කොටස කරගෙන ගියා. නමුත් යම් කිසි කෙනෙක් ඒක ආපහු අහලා තිබ්බනම් ප්‍රශ්න වෙනස් වෙනවා. මොකද ඔහු ඇහිම තුල සීනියර් මැනේජර් කෙනෙකුට සමහර වෙලාවට තේරෙන්න පුළුවන් හරි මොකක් හරි තැනක වැරදිලා දෙනවා. දැන් මෙන්න මේක කියන්නම ප්‍රධාන හේතුව උනේ අපි හුඟ වෙලාවට විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය දිහා බැලුවොත් අපි දකින්නේ ඔන්න ඔහොම පැත්තක්. නමුත් කලාවක් ඔස්සේ බැලුවොත් මම නැවත සැරයක් අවධාරණය කරන්නේ කලාවක් විදිහට මේක දිහා බැලුවොත් අපි හැමතිස්සෙම මෙතන අපි ඊළඟ තැනට යනකොට මේ වෙනස්ම විදියකින් තමයි මේක බලන්න ඕනේ කියලා. දැන් වජිර දැන් අපිට වඩා වැදගත් වෙන තැන් තියෙනවා විශේෂයෙන්ම ආයතනික වශයෙන් ගත්තම කොහොමද අපි දෙයක් මිනිස්සුන්ට මෙන්න මෙහෙම කරන්න කියලා දෙන්නේ කියලා. එතකොට කවුරු හරි කියන්න පුළුවන් ඒකට තමයි මේ ක්‍රමවේදය තියෙන්නේ කියලා. හැබැයි ඒ ක්‍රමවේදය කියලා දෙන්න නැත්තම් වාජනය කරන පුද්ගලයා ඇත්තටම ඊට සූදානම්ද කියන ප්‍රශ්නේ එනවා. එයාව සූදානම් කරන්නේ කොහොමද? අද යුගයේදී අපි මුහුණ පාලා තියෙන ප්‍රධාන ගැටලුව මතුවෙන්නේ ඔන්න ඔතනින්. දැන් මට ඕන කරන තැනට මම එනවා. දැන් මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් දන්නවා. මම ව්‍යාපාර පරිපාලනය පිළිබඳව මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම මම ඉගෙන ගත්ත ඉංග්‍රීසියෙන්. මම මේ සිංහලෙන් ඉගෙනගත්ත මේ මගේ උපාධි පශ්චාත් උපාධි සේරම ලබාගත් ඉංග්‍රීසියෙන්. මම ඇසුරු කරේ සියලුම ඉංග්‍රීසි පොත්. පශ්චාත් උපාධිය සඳහා කළමනාකරන පොත් සියල්ලම ඉංග්‍රීසි පොතපත්. මේ කතා කරන මොඩල්ස් ආකෘති සේරම මම දන්නේ ඉංග්‍රීසි ආකෘති. හැබැයි මම කියන්නේ ඒවයි විශ්වීය භාවයක් නැහැ කියලා. ඒවයි විශ්වීය භාවයක් තියෙනවා. හැබැයි විශ්වීය භාවය තිබුණාට අපි මේවා ඇප්ලයි කරන්න හදනකොට යොදා ගන්න හදනකොට අර පහළ ස්තරයේ පුද්ගලයෝ අපි ගැටෙන අර අපේ අපි ළඟ වැඩ කරන කට්ටිය මේකට සූදානම් නැහැ. මොකද හේතුව ඔවුන්ව සූදානම් කිරීම සඳහා අරකට එල්ල වෙච්ච අපි ඉගෙන ගත්ත දේවල් වලට එල්ල වෙච්ච මූලික ඉගැන්වීමක් ඔවුන්ට කරලා නැහැ. කොහෙද කරන්නේ? ඔවුන්ට කියවන්න පතපොත නැහැ. එතකොට එහෙම වුණාම අපි යම් දේවල් කතා කරනකොට හරියට නිකන් අර ඒලියන්ස්ලා වගේ නිකන් අපි මේ කියන දේ ඔවුන්ට තේරුම් ගන්න බෑ. ওই හේතුව හින්දා තමයි ආයතන මිලියන ගණන් කෝටි ගණන් වියදම් කරමින් මේ වෙනස් වීම ගැන හැමදාම කතා කරන්නේ. දැන් අද කතා කරලා වෙනස් වීම ගැන යම්කිසි ආයතනයක් අවුරුදු 4ක් ගියාට පස්සෙත් ආයෙත් ඒ ආයතනයට කතා කරන්න වෙනවා නම් වෙනස් වීම ගැන. ආයෙත් අවුරුදු 4ක් ගිහලා ආයෙත් කතා කරන්න වෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි අපේ ක්‍රියාදාමයේ ප්‍රශ්නයක් තියෙනවනේ.
අද ලංකාවේ තියෙන ගොඩාක් ආයතන ওই ප්‍රශ්නෙට මුහුණ පාලා තියෙනවා. ඒකට හේතුව මට හිතෙනවා අපි සන්නද්ධ කරන්නේ නැහැ අපේ පහළ ශේත්‍රවල අය අර ඉහළ කළමනාකරුවන්ට වගේ ඔවුන්ට අර කියවීම සඳහා කියවලා අර අපි කියන්නේ ඉස්කෝලෙන් ළමයින්ට අපි දෙනවනේ නිකන් අර අමතර පොත්පත් කියවන්න කියලා. අන්න ඒ වගේ අමතර පොත්පත් නැහැ ඔවුන්ට මේ වගේ ඥානය උකහා ගන්න. මොකද අමතක කරන්න එපා මේ පහළ වැඩ කරනවායි කියලා කියන කොටාසය දැනුවත් බවක් තියෙන අය. නොදැනුවත් අය නෙවෙයි අපි විශේෂයෙන්ම අද යුගයේ අපි මේ මොන ක්ෂේත්‍රවලට ගත්තත් යම් දැනුමක් තියෙන කට්ටිය ගන්න. ඒගොල්ලන්ට පතපොත කීමේ දැනුම තියෙනවා. මේ වැඩි ඕනේ නැහැ නිකන් සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍ය හරහා හරි පරිශීලනයක් කරමින් ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සිංහලෙන් ලියවෙච්ච අර ඥානය නැහැ. අපි කතා කරන ඉංග්‍රීසි පොත්පත්වල අපි කියවපු අමතර පොත්පත්වල තියෙන ඥානය නැතිකම නිසා අපි ගිහිල්ලා හුඟ වෙලාවට අරගොල්ලොත් එක්ක කතා කරනකොට අර ආගන්තුක බවක් දැනෙන්න පටන් ගන්නවා. අපි ඉස්සරහට තව ටිකක් කතා කරමු. හොඳයි. ඇත්තටම දැන් මේ තීරණ ගැනීම සහ තීරණ එතනින් එහාට අරගෙන යාම. මම මේ උපුටා ගන්නවා මේ ලක්ෂාන්ත අතුකෝරළ කවිය ලියපු අනබිසෙස් අනබිනික්මන් කියන කවි පොතේ ගංගාවක් පටන් ගත යුතුයි කියලා කියන අදහස. කන්දක් නම් නොසිටිය යුතුය නිකම් ඔහේ බුම්මාගෙන. ගංගාවක් පටන් ගත යුතුය පහත් පෙදෙස් සනහලන්. ඉහළ දෘෂ්ටිපතේ රැඳෙන රූනෙත පෙන්වනු තබා පාමුල සිටින දනහට තමුණුත් නොදන්නේ නම් අලසකම්පිට බොහෝමන් ලබන කන්දක් වෙලා මොකටද? දකින්නැයි පෙරහැර පුතු උරහිසට ඔසවන තාත්තා කෙනෙකු මෙන් කැඳවා දනන් මුදුනට පෙන්වා දිය යුතුයි හිරු සහ අනෙක් කඳු ගැට මීදුම් අඳුර මැද දුර නිල් නින්න තරුගැට. කන්දක් කියන්නේ උස්තැනක හිටියට නිතරම හිනාවී බිම බලන කෙනෙකුට. දැන් මේ අජන්ත මහත්මයා කියපු කතාව තමයි මේ කියන්නේ. කන්දක් කියන්නේ උස්තැනක හිටියට නිතරම හිනාවී බිම බලන කෙනෙකුට. දැන් එහෙම හිනාවී බිම බලන අය බවට පත් වෙන්නයි අපි ඔබලට ආරාධනා කරන්නේ. මොකද හේතුව ඉහළ ඉන්නකොට මේ පහළ පෙදෙස් සනසාලන දියදහරක් බවට පත්විය යුතුයි. ඒ අයට දැන් අර යෝග්‍ය අරමුණු වගකීම් පැවරීම පරිපාලන රටාවන් කියලා මෙහෙම තියෙනවනේ දේවල්. මේ රටාවන් ඔස්සේම යන්න මඟ පෙන්වීම කරන්න ඕනද? එහෙම නැත්නම් අලුතෙන් හිතන්න කොහොමද අපි ආයතන පද්ධතිය බලාත්මක කරන්නේ? දැන් ඔබතුමිය විශේෂයෙන්ම මේ දවස්වල මේ රටේ මිනිස් සම්පත බහරව කටයුතු කරන නිසා මෙහි තියෙන දැනුමේ ලුහුණුතාවයන් පිළිබඳව ඉතාම හොඳින් අවබෝධයක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමිය පුහුණු සැසි පවත්වනවා, විවිධ ක්‍රියාකාරකම් කරනවා. මේ කාරණාව අපි කොහොමද සාකච්ඡාවට ගන්නේ? ඔව් ඇත්තටම මේ රාජ්‍ය තන්ත්‍රයේ පැත්තෙන් ගත්තහම පුජ්‍යලිකංශේ හෝ වේවා කරුණු පහක් ඕන වෙනවා කෙනෙකුට. එකක් තමයි දැනුම කියන එක. වැඩ කරද්දී ඒ කියන්නේ සාම්ප්‍රදායික දැනුම වෙන්න පුළුවන්, විධිමත් දැනුම වෙන්න පුළුවන් අවශ්‍ය වෙනවා කෙනෙකුට විධිමත්ව ලබන දැනුම. ඊගාවට අවශ්‍ය වෙනවා මේ අවිධිමත් දැනුම. ඒ කියන්නේ ඉන්ෆෝමල් නොලෙජ් කියන එක. ඒක විවිධ සැසි වලින්, පුහුණු වලින්, අර ඔබ කිව්වා වගේ සම්මන්ත්‍රණ වලින් එහෙම ගන්න පුළුවන්. විශේෂම දේ තමයි සමාජයේ නැමැති විශ්වවිද්‍යාලයේ කියවලා ගන්න දැනුම. ඒක කියනවා අපි non formal knowledge කියලා. කියන්නේ නොවිධිමත් විදිහට ගන්න දේ. එතකොට මේ ත්‍රිවිධාකාරයෙන්ම දැනුම්වත් වෙන්න ඕනේ සාර්ථක වෙන්න නම් කළමනාකරුවෙක් වශයෙන්. ඊගාවට මෙතුමන්ලා දෙන්නම සඳහන් කළා ආකල්ප කියන එක. ඒක දැවැන්තව වැදගත් දෙයක් ආකල්ප කියන එක. ඊගාවට කුසලතාවයන්, කෞශල්‍යයන්, නිපුණතාවයන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන් සංනිවේදන කුසලතාවය, තීරණ ගැනීමේ කුසලතාවය, කුසලතා ගොඩක් තියෙනවා. ටෙක්නිකල් ස්කිල්ස් උනත් වෙන්න පුළුවන්. එතකොට අන්තර්පුජ්‍යල සබඳතා ගොඩනගා ගැනීම, මානව සබඳතා ගොඩනගා ගොඩාක් තියෙනවා කුසලතා. කුසලතා පූර්ණ වෙන්න ඕනේ. ඊගාවට අත්දැකීම් සහ පළපුරුද්ද තියෙන්න ඕනේ. එතකොට සමහර දේවල් අර සාහිත්‍ය වටින්නේ ඔය අත්දැකීම් හා පළපුරුද්ද කියන තැනදී තමන්ම කරලා අත්විඳින්න ඕනේ. සාහිත්‍ය පරිශීලනය කරලා අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. ඒක චිත්‍රපටයක් වෙන්න පුළුවන්, නාට්‍යයක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්, කුමන හෝ කලා කෘතියක් වෙන්න පුළුවන්. එතකොට එවැනි ටෙලි නාට්‍ය අපේ රටේ නිෂ්පාදනය තියෙනවා. රාජ්‍ය තන්ත්‍රය ගැන කියවෙන ඒ වගේ තියෙනවා. ඇත්තටම පොතපත තමන්ගේ අත්දැකීම් ලියවිච්ච අයත් ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අමරහේව මද්දුම මහත්තයා. එයාගේ අත්දැකීම් ලියලා තියෙනවා. අත්සන පෙත්සම ලියලා තියෙනවා ලීල් ගුණසේකර මහත්මයා.
ඊගාවට ඒ ගුණසේකර මහත්මය හොර පොතානේ ඩීආර් ලියලා තියෙනවා. එහෙම කීප දෙනෙක් ලියලා තියෙනවා. මෑතකදීම මේ ජිනදාස් දඩල්ලගේ මහත්මයා ඕවා මෙහි බෑ මචං කියලා පොතක් ලියලා තියෙනවා. එතකොට මේ අත්දැකීම් ඊට අමතරව සිද්ධි අධ්‍යයනයන් ලියලා තියෙනවා. හැබැයි මේක සාමාන්‍ය ජනතාව අතරට යන්නේ. එතනදී තමයි අපි අසමත් වෙන්නේ. ඒ කියන්නේ ඒවා කියවන්නේ රාජ්‍ය සේවයේම ඉන්න කොටසක්. එහෙම නැත්නම් පොතක් විදිහට මේක ජනගත වෙන්නේ නැත්තේ ඒක කවුරු හරි සාහිත්‍ය දරේ. ඒ පැත්තෙන් ලියලා ඒක රාජ්‍ය සාහිත්‍ය සම්මානුල්ලකදී හරි සම්මාන ලකුණ ඔන්න ඒක ජනගත වෙනවා. අන්න එතන තියෙන රික්තකයක් තමයි මම දකින්නේ. ලියවිලා නැහැ කියන්නම බෑ, ලියවිලා තියෙනවා. හැබැයි ලියුණාට වැඩක් නැහැ. ඒ අදාළ පාර්ශව වෙත යනවද කියන එක සාමාන්‍ය ජනතාව අතරට යන්න ඕනේ. එතකොට දැනගන්නවා මේ ග්‍රාම නිලධාරී මහත්තයා මෙහෙම කෙනෙක් නේ. අපේ එක නහෙම නෙවෙයි. පොතක් කියවන්නේ දන්නේ නැත්නම් දැන් ගෙදර ගාව ඉන්න ග්‍රාම නිලධාරී මහත්මයා තමයි ග්‍රාම නිලධාරී මහත්මයා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඊට වැඩිය පැතිරිච්ච චරිතයක කතන්දරයක් කියවුනොත් අන්න දැනගන්නවා මෙයා මෙහෙම නෙවෙයි. ඕනම දැන් රාජ්‍ය සේවයේ විහිදිච්ච චරිත ලේකම්වරයෙක් කියන්නකො නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් ප්‍රාදේශීය ලේකම්වරයෙක් කවුරු හරි කෙනෙක් ගැන ලියවිලා සාමාන්‍ය ජනතාව අතරට සාහිත්‍යයක වැදගත්කම ඒකනේ. සාහිත්‍යයක් තියෙන්න ඕනේ. ඒ ස්ටේක් හෝල්ඩර්ස් සියලු දෙනා දැනගන්න ඕනේ. පාර්ශවකරුවන් සියලුම දෙනා දැනගත්තාම තමයි සමාජයක් එසවෙන්නේ. හැබැයි අපේ තියෙන අඩුව තියෙන්නේ ඔන්න ඔතන. ඒක නිසා අර සාහිත්‍යදරයන්ට පොඩක් දුරස්. දැන් රාජ්‍ය සේවය කියපුවාමම මේ ගෞරවයක් තියෙනවා රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට. ඒක නිකන් කියනවනේ අපි අමු අඹ ගෙඩියක් වයි කියලා. ඒ කියන්නේ අර විවාහයත් අමු අඹ ගෙඩියක් වගේ රාජ්‍ය සේවයත් අමු අඹ ගෙඩියක් වයි කියලා. ඒ කියන්නේ දකින්න කෙනාගේ කෙලපෙරෙනවා, ආව කෙනාගේ කන කෙනාගේ දත් හිරි වෙනවා වගේ වැඩක් නේ. ඒ කියන්නේ එහෙම අර එළියේ ඉන්න අයට මේක හරියට කොහොමද ගෙනියන්නේ කිව්වොත් රාජ්‍ය සේවයක් මීට වැඩි ඔසවලා තබන්න පුළුවන්. මොකද ප්‍රශ්නගත කරන්න පුළුවන් කියලා අපේ රටේ සේවාලාභිය දන්නේ නැහැ. අපිට නිදහස දැන් මම ගමුකෝ අනික ඔක්කොම නෙමෙයි. ලක්ෂ 18කට ආසන්න රාජ්‍ය සේවකන ඔක්කොම නෙමෙයි. මගේ පැත්තෙන් බලමුකෝ මාව හදන්න නිදහස් අධ්‍යාපනයෙන් මට උගන්ලා තියෙනවා. උගන්ලා මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් මං ඉගෙන ගත්තා. එතකොට 25 වෙනිදාට දැන් රාජ්‍ය සේවයට ආවට පස්සේ 25 වෙනිදාට හෝ ඊට කලින් දැන් සෙනසුරාදා වුණොත් එහෙම 25 වෙනිදා ඊට කලින් පඩිය හම්බ වෙනවා. ඒ කියන්නේ 23ත් වෙන්න පුළුවන් 22ත් වෙන්න පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් ගන්න නැතුව මේ රටේ මහ ජනතාව පඩි කියවනවා. පඩි කියවලා අනික් අනුග්‍රහ වරප්‍රසාද ප්‍රතිලාභ අයිතිවාසිකම් මෙහෙම තියෙනවා ගොඩක් අපිට ලැබෙන. එතකොට එහෙමත් කරලා නිදහස් අධ්‍යාපනයට උගන්ලා 25 වෙනිදාට කිසි දෙයක් අහන්න නැතුව ප්‍රශ්නෙකුත් මෙයා කළා. අපි සේවකයෝනේ. හැබැයි අපෙන් වැඩ කරගන්න එනකොටත් බය පක්ෂපාතීව නැමීගෙන එහෙම එනවා නම් එතන කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ඒකයි සාහිත්‍ය වැදගත් වෙන්නේ. මිනිස්සු දැනගන්න ඕනේ මේ අපි හදලා අපි වෙනුවෙන් වැඩ කරන්න හදපු සේවකයෙක් මේ කියලා. ඉස්සර ලියනකොට රාජ්‍ය සේවය කියන්නේ මීට යටත් සේවක කියලා. ඒක පසු කාලීනව අයින් වෙලා තියෙනවා. අයින් කරන්න කියලා කවුරුත් කියලා නෑ. ඒක නිකාම්ම හැමම නැති වෙලා ගියා. මීට යටහත් සේවක කියලා ලියන්නේ. කියන්නේ අපි සේවකේ. එතකොට ගෙදරක හිතන්නකෝ දැන් වජිර ඔයාගේ ගෙදර සර්වන්ට් කෙනෙක් ඉන්නවා කියලා. දැන් මම සර්වන්ට් ඔයාගේ ගෙදර. මම දැන් ඉන්නකොට දැන් මාසෙට 20000යි කියලා පඩියට අරන් තියෙනවා. දැන් නෑදෑයෝ ටිකක් ඇවිල්ලා එදා ටිකක් පොල් ගෙඩියක් වැඩි ගන්න වෙලා මම කියනවා අද පොල් ගෙඩියක් වැඩි ගෑවා. මට තව දෙන්න ඕනේ පඩි කියලා. එහෙම කියලා කිරිතන්නේ නෑනේ. හැබැයි රාජ්‍ය සේවය කියනවනේ. දැන් රාජ්‍ය සේවකයෝ එහෙම යෝටි ගෙවන්න ඕනේ, බටා ගෙවන්න ඕනේ. චුට්ටක් එහෙම වෙච්ච ගමන් ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ මේ දේවල් කියවෙන්න ඕනේ, කතා කරන්න, සාහිත්‍යයක් ගොඩ නැගෙන. එතකොට තමයි සේවාලාභිය දැනුවත් වෙන්නේ. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. දැන් වෙන්නේ මේ සාහිත්‍ය ඒ විදිහට ගොඩ නැගෙන්නේ නැති නිසා ඔබ කියන එකේ කලාත්මක පැත්ත වාගේම ඛේදයක් තියෙනවා. ඒක නොදන්න ගන්න නිසා ඒගොල්ලෝ දන්නේ සේවකයෝ කියලා. මම මහජනතාවගේ සේවකයෙක් කියලා මහජනතාව දන්නේ. දැන් සර්වන් ගෙදර ඇවිල්ලා මේ දැන් ඔයාගේ ගෙදර නම් ඔබතුමාලා ගෙදර නම් ඔබතුමාගේ ගෙදර නම් නිකන් වැඳලා කියනවා වගේ මේක මට කරලා දෙන්න පුළුවන්ද? මේ පොඩ්ඩක් අද ගේ ටිකක් අතු ගාලා දෙන්න පුළුවන්ද කියලා නිකන් අහනවා වගේ වැඩක් නෙමෙයි. දැන් මට දැනෙන්නේ එහෙම. නේ? දැන් ඒක එහෙම කියන්නේ ඒක ඒතෙන්ද ගේන්න නම් සාහිත්‍යයක් ගොඩනගෙන්න ඕන. ඔය ඇත්තටම දැන් මේ සාහිත්‍ය ගොඩනගන්න ඒ සාහිත්‍යයේ උමනාව අවබෝධ කරගන්න ඕනේ. දැන් නන්දන මහත්මයා මේ අර හඹා යන කෙනෙක් මම කියවලා තියෙන විදිහට. ඌට කොහේ හරි කොනක් අහුවෙච්ච ගමන් ඔහු එතෙන්ට අර උකුස්ස වගේ ඇස් යොමු කරනවා. ඇස් යොමු කළා එතෙන්ට ගිහිල්ලා අධ්‍යයනය කරනවා. දැන් උදාහරණයක් විදිහට එහෙම උදාහරණ දෙකක් මම කියන්නම්. එකක් තමයි අපේ රටේ ගම්වල හිටපු තරුණයෝ කොළඹට ගිහින් පවත්වපු තරුණ ශක්ති වැඩසටහන. තරුණ ශක්ති වැඩසටහන මුල
ඒ අදියර තුළ නන්දන වික්‍රමගේ මහත්මයා අපිට හමු වෙනවා. එතුමන් යනවා මේ ගම්වල තරුණයෝ ගාවට තරුණයෝ හොයාගෙන ඉන්න තරුණයෝ නැවත සමාජගත කරන්න ඒ කලාව හොයන තරුණයන්ට උදව් දෙන්න එහෙම යනවා. ඒකට නම පාවිච්චි කරාට කමක් නැහැ. මම කියන්නම් ශිහාන් මිහිරංග. ශිහාන් මිහිරංග තරංගේ දිනලා එළියට එනකොටම ඔහු ජනප්‍රිය ධාරාවට තල්ලු කරන්නේ ඔබතුමාගේ ගීත. මිහිරායි වගේ ගීත එක ගත්තාම මේ තල්ලු කළා දානවා. ඒ කියන්නේ ඔහු ඊට පස්සේ දැන් අද අරගෙන බැලුවායින් පස්සේ අද ඒ ආපු සියලු දෙනා අතරින් ඔහු ඉහළ ඉන්නවා. දැන් එතකොට මං කියන්නේ මෙන්න මේ වැඩේම සාහිත්‍යරත් කරා නම් කොයිතරම් වටිනවද කියලා. දැන් ඔබතුමන් සන්නාමයක් ගොඩනැගුවෙන් පස්සේ මේ කතාව ලියලා තිබ්බනම් අපිට අද කියවන්න දේවල් තියෙනවා. දැන් එහෙම අත්දැකීම් කොහොමද අර අඳුන ගන්න ඕන? එහෙම අත්දැකීම් කොහොමද මේවා ඊළඟ පරම්පරාවට අරගෙන යන්න ඕන? මේ අහන ප්‍රශ්නේම ඔබතුමාගේ කෑල්ල ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. ඔව් මම පටන් ගන්නකොටම සුළු නිවැරදි කිරීමකින් පටන් ගන්න. ශිහාන් මිහිරංග එළියට එනකොට ඇත්තටම ඔහු ජනප්‍රියයි. ඔහු පස්වෙනි තැනින් එළියට ආවත් ඔහු ඉතාමත්ම ජනප්‍රිය වෙලා හිටියේ. නමුත් එක කොට්ටාශයක ජනප්‍රියතාවයක් තිබුණේ නැහැ. ස්වතන්ත්‍ර කොටස. ඔහු ඒ කොටස ඇවිල්ලා ගොඩක් වැඩිමාල් කොටසක් ඔහුට අර ගොඩක් කාන්තාපක්ෂයේ ලොකු ජනප්‍රියතාවයක් තිබුණා. නමුත් අනිත් පැත්තට තිබුණේ නැහැ. නමුත් මිහිරාවිය ගීතයත් සමග ඔහු ඉදිරියට ආවා. ඒක ඒ පැත්තෙන් ඉදිරියට ආවා. නමුත් ඔහු හිටපු මේ තරු පැත්තෙන් ගත්තොත් එයා ඒ පැත්තේ හිටියා. ඉතින් නැත්තම් ඔහුට ඒක මේ වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන් එහෙම එකක් ආවොත් මොකද නැත්තම් මේ මගෙන් යමක් වුණා කියන එක. නමුත් එතෙන්ද ඔහුට යන්න මේ පුළුවන් වුණා. ඒ ඔහුගේ තිබ්බ දක්ෂතාවයක් නිසා. නමුත් අපි කළමනාකරණය ගත්තොත් අපිට දැන් අපේ ජීවිතේ අපි අර මෙතනදී කියවුන තව දෙයක් තමයි අපි පාසල් අවදීන අපේ අධ්‍යාපනය කියන එක. දැන් ඔය අධ්‍යාපනයේදී අපිව කවුරු කරන්නද අධ්‍යාපනය දෙන්නේ? ඔතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි සියලු දෙනාම අපි ගත්තොත් එහෙම පාසල් වලට ගියාම කට්ටියක් ඉන්නවා මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා, වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා ඉගෙන ගන්න කට්ටියක් ඉන්නවා. මට ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන කියලා ඉගෙන ගන්න මේ එක කොට්ටාශයක් ඉන්නවා. මේ වගේ තෝරාගත්ත කොට්ටාශයකට වැටෙනවා 120ක විතර අපේ පිරිසක්, දරුවන් පිරිසක්. එතනින් එහාට ඉතුරු කට්ටිය මොකක් හරි දෙයක් වෙන්න යන්නේ. ඒගොල්ලන් දන්නෙත් නැහැ ඒගොල්ලන් යන ගමන මොකක්ද කියලා. එතකොට ඒගොල්ලන්ව කළමනාකරණය කිරීමේදී පාසල් අවදියේම අපි ගුරුවරයා කියන කෙනත් කළමනාකරණය කරන්නේ. මේ දරුවෝ කොහෙටද යවන්නේ කියලා. එහෙමනේ දරුණු ශමල. එතකොට ඔවුනුත් මේගොල්ලන් යන්න ඕන තැන ගැන කිසිම අවබෝධයක් තිබිලා නැහැ. ඔවුනුත් කියන්නේ නෑ ඔක්කොමලා දොස්තරලා වෙන්න ඕනේ. අපි උගන්වන්නේ දොස්තරලා වෙන්න ඉන්න කට්ටියට. මේ කිසිම කෙනෙක් උගන්වලා නැහැ මේසන් කෙනෙක් වෙන්න කෙනෙකුට උගන්වලත් නැහැ. වඩු වැඩ කරන කෙනෙකුට උගන්වලත් නැහැ. මේක හරි අමුතුම දෙයක් මේ ලංකාවට වෙන්නේ. එතකොට සියලු දෙනාම ඉංජිනේරුවරු ඔක්කොම දොස්තරලා වෙන්න යන සටනේදී ඒකෙන් හැලෙන කට්ටිය අනිත් පැත්තට යනවද? එතකොට ඒගොල්ලන් හරියට කළමනාකරණය කිරීමේදී අපි හරි ප්‍රමිතියක් ගේන්න ඕනේ. මම දකින විදිය. එතකොට අපි කළමනාකරණය කියන එක ප්‍රොසෙස් එකක් හැටියට ගත්තොත් එහෙම හරි ලේසි ප්‍රොසෙස් එකක් තියෙනවා. මේක බහැලා ඔය කරගෙන යනවා. නමුත් එහෙම නෙමෙයි විය යුත්තේ. අපි කළමනාකරණය කියන එක මේක ඒ අවස්ථාවේ හැටියට අපි කොහොමද කරේ? මොකද හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි. කාලය වෙනස් වෙනවා. පාරිභෝගිකයා වෙනස් වෙනවා. අපි හිතුවොත් එහෙම අපි මැනේජ්මන්ට් එක අපේ අසන්න දැන් මේකේ නරඹන්න මේ channel එකේ නරඹන පුද්ගලයා වෙනස් වෙනවා. ඔහුගේ ආසාවන් වෙනස් වෙනවා. ඒකට සමාන්තරව අපි වෙනස් වුණේ නැත්තම් අපිට ඒක තේරුම් ගත්තේ නැත්තම් ඒ කාලෝචිත විදිහට අපි ඒගොල්ලන්ව තේරුම් ගත්තේ නැත්තම් අපිට මේ අවශ්‍ය මේ ප්‍රෝග්‍රෑම්ස් එක දෙන්න හම්බෙන්නේ නැහැ. අර කරන්නම් වාලේ දේවල් කරගෙන આવොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම මේ අවස්ථාවේදී එක දෙයක් මතක් කරනවා. මට මතකයි මම මේ ජපානයේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නකොට හරියට දෙසැම්බර් 1 වෙනිදා මාත් එක්ක තව කට්ටියක් හිටියේ. හරියට දෙසැම්බර් 1 වෙනිදා අපි ලෙක්චර් රූම් එකට යනකොට මේකේ හීටර් එක දාලා දෙසැම්බර් 1 වෙනිදා එදා සීතල දවසක් නෙමෙයි.
ඊට පස්සේ දැන් අපි ඇතුළට යනකොට හරි රස්නේ මේක ඇතුලේ. ඊට පස්සේ අපි මේකේ මේක අපි බාරව හිටපු කෙනාට ගිහිල්ලා අපි කතා කරා මේක ඇතුලේ අපිට ඉන්න බෑ රස්නේ මොකද්ද වෙලා තියෙන්නේ. එයාගේ උත්තරය උනේ today is 1st of December. අද දෙසැම්බර් සීත මාසේ පටන් ගන්න තියෙන්නේ. දැන් එයාට දීලා තියෙන ෂෙඩියුල් එකේ හැටියට ඒ මැනේජ්මන්ට් ෂෙඩියුල් එකේ හැටියට සීත මාසෙට ආපුවම AC නෙමෙයි දාන්න ඕන හීටර්. දැන් ඔන්න ඒ කළමනාකාරීත්වයේ ජපානයේ සියලු දේවල් හොඳ ලස්සනට වෙනවා. නමුත් මේ එක දෙයක් මේ මම කිව්වේ එතන පවා ඊළඟ පරම්පරාවට යනකොට අර ඒගොල්ලන් කරපු දේවල් ඒ ආකාරයෙන්ම නිකන් ඩොකියුමන්ට් වෙලා ප්‍රොසෙසර්ස් හැටියට ගියොතින් වෙන්නේ මෙන්න මේ දේ තමයි. නමුත් ඒක ප්‍රොසෙස් එක නෙමෙයි අපි ඩොකියුමන්ට් කරන්න ඕනේ. අපි ලේඛනගත කරන්න අවශ්‍ය කරන්නේ ප්‍රොසෙස් එකක් නෙමෙයි. මේ තියෙන සාහිත්‍ය ඔයා මේ පාවිච්චි කරන වජර මේ කියන සාහිත්‍ය තියෙන්නේ. එතකොට එතනදී අපි කතා කරන මේ අපි කොයිතරම් දුරට මානවයත් එක්ක සම්බන්ධද? ඒ කියන්නේ අපි අපේ පරිසරයත් එක්ක අපි කොයිතරම් දුරට සම්බන්ධද? මේක කොහොමද අපි කළමනාකරණයේදී ප්‍රයෝජනයට ගන්නේ? දැන් මං ගාව ගොඩක් ආයතන වල මම මැනේජ්මන්ට් ට්‍රේනීස්ලා මම ගන්නවා. නමුත් ගොඩක් ආයතන කැමති නෑ මේ මැනේජ්මන්ට් ට්‍රේනීස්ලාට. හේතුව මැනේජ්මන්ට් ට්‍රේනී කියන්නේ අපි අවුරුද්දක් ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ. එතකොට අවුරුද්දක් උගන්වනකොට අපිට ලොකු වියදමක් යනවා. ඒක නිසා වුණ ගන්න බෑ. එතකොට ඒගොල්ලන් ගෙනාවහම ඉන්න අනිත් අයත් ඔළුව අවුල් කරගන්නවා. ඒක අනිත් හේතුව. එතකොට මැනේජ්මන්ට් ට්‍රේනි කියන ගේන කට්ටියත් සමහර විට හිතාගෙන ඉන්නවා ඒගොල්ලන් මේ ට්‍රේනින් පීරියඩ් එක ඉවර වෙනකොට මැනේජර් වෙන්න ඕනේ කියලා නෑ. එහෙම එකක් නෑ. මැනේජ්මන්ට් ට්‍රේනි කියලා කියන්නේ ඕන් ඊට පස්සේ තමයි යන්නේ යටමතලේ වැඩ පටන් ගන්න. මැනේජර් හැටියට යන්න බෑ. එතකොට මෙන්න මේ කරන්නා වූ දේවල් අපි හරියට ලේඛනගත කරේ නැත්තම් ඒ කල යුත්තේ ඇයි කියන එක. ඇත්තටම කරන දේ අදට මේක කරන්න ඕනේ කියලා අපි ඩොකියුමන්ට් කරොත් එහෙම වෙන්නේ ඊළඟ එක්කෙනා අරගෙන මේ ඒක හැමම කරනවා නෑ. ඒ කාලයට ඒක වෙනස් වෙයි. නමුත් කරන්න ඕනේ මෙන්න මේ හේතු නිසා. මම දකින්නේ සාහිත්‍ය කියන එක අපි ලේඛනගත කරන්න ඕනේ කල යුතු දේවල් කල යුත්තේ ඇයි කියන එක. නිකන් කරන්න කියලා මේ ලිස්ට් අවුට් කරලා අර පොත්වල තියෙන මේ තියරි එක නෙමෙයි. අපි දකිනවා තියරිස් දකිනවා එක තියරි දකිනවා. අපි කොට්ලක පොතක් ගත්තොත් ඒක තියරි එකක් තියෙනවා. දැන් අද ඒ තියරි එක කිසිසේත්ම බලපාන්නේ නැහැ. තියරි එක. මම ඔහු වැරදි කියන්නේ නැහැ. ඔහු එදා ලියපු ඒ පොත්වල දේවල් අදට කොයිතරම් දුරට හරියනවද කියන එක මේ රටට හරියනවද? මේ රටේ වෙළඳපොලේ ඉන්න මේ සරම ඇඳගත්ත මුදලාලි ඔහු හඳුනන්නේ නැහැ. නමුත් අපි ඒකට ඇඩොප්ට් කරගන්න ඕනේ කොහොමද? ඇඩැප්ට් කරගන්න ඕනේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට ඇයි අපි ඒක මේ අර පොතේ මෙහෙම තිබ්බට ඇයි අපි මෙහෙම කරේ? අන්න ඒක ලියුනේ නැති වුනහම වෙන්නේ මේක තමයි ක්‍රමය කියලා ඒක එයා කරනවා. එතකොට මාකට් එක තව වෙනස් වෙලා. එතකොට මම කරපු දේ තව කෙනෙක් මම කරපු හින්දා සාර්ථකත්වයේ වුණ හින්දා කරෝතින් ඔහු අමාරු වැටෙනවා. අද ලිවිසර ප්‍රේමී අපි සාකච්ඡා කරන්නේ කළමනාකරණ සාහිත්‍ය පිළිබඳව. කළමනාකරුවෙක් වෙන්න බලන් ඉන්න හැමදෙනාටම ඉතාම වැදගත් සාකච්ඡාවක්. කොහොමද සාහිත්‍ය ධාරාව උදව් කරගන්නේ කළමනාකරුවෙක් වෙන්න සහ කළමනාකරණ සාහිත්‍යයක් අපට ඕනෑ වෙන්නේ ඇයි? දැන් මම මේ උපුටා ගන්නවා නොමියන සෙනෙහස කියන කාව්‍ය කෘතියේ කවියක් අජන්ත සෙනවිරත්න මහත්මයාගේ වෙනස කියලා. ඉඩෝරේ කාෂ්ටයෙන් හෙන්බත්ව සිටින කල වැස්ස නුබයි මාපතන වෙනස. ඒත් එපා වහින්න නොනැවතී හැමදාම වැස්ස ඒ නොවේ මාපතන වෙනස. චණ්ඩ ලෙස ඇදහැලී පාළුවේ නම් කෙඩ්බිම් වැස්ස ඒද නොවේ මාපතන වෙනස. නිසි කලට අස්වද්දන්න බතබුලත ගෙටගන්න වැස්ස එයයි මාපතන වෙනස. දැන් අජන්ත සෙනවිරත්න මහත්මයා අනුෂා ගෝකුල මැතිනිය නන්දන වික්‍රමගේ මහත්මයාත් එක්ක කතා කරන්නේ මේ වෙනසක් ගැන. හැබැයි මේ දැන් නන්දන වික්‍රමගේ මහත්මයා කියනවා මේ වෙනස
කියලා අපි ලියන්න ගත්තොත් දෙයක් හැබැයි ලියන එක හරි එක නොවුනොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අනුෂ මැතනිය කියනවා ඒ ලියා තැබිය යුතුයි ඒ වගේම එය හුරු කළ යුතුයි අපිට ගැලපෙන්න. දැන් අජන්ත මහත්මයා මේ කවි කල්පනාවේ මතු කරන්නෙත් මේ වෙනස් වෙන්න. හැබැයි ඒ වෙනස් වෙන වෙනස් වීම ප්‍රාර්ථනීය වෙනසක් බවට පත් කරන්න. දැන් ඒක දැන් එතකොට දැන් අර සන්නාම ගැන කතා කරත් අදහස් ගැන කතා කරත් කළමනාකරණය ගැන කතා කරත් මේ වෙනස් වීම කොහෙටද අපි දාගන්නේ කළමනාකරුවාට ගැලපෙන විදිහට දාගන්නේ කොහොමද දැන් අන්තර්පුද්ගල කාර්යයන් කියලා දෙනවා කළමනාකරුවන්ට. එතකොට ඒවා නාම මාත්‍ර වෙන්න පුළුවන්, සම්බන්ධීකරණ කාර්යයන් වෙන්න පුළුවන්, තොරතුරු රැස්කිරීම වෙන්න පුළුවන්, තීරණ ගැනීම වෙන්න පුළුවන්. මේ අතරින් මොන කොටසද වඩාත් වැදගත් වෙන්නේ? අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් හැම කොටසම වැදගත්ද? කෙටි පිළිතුර තමයි වජිර හැම කොටසම වැදගත්. මම කලින් කිව්වා වගේ ඔය ක්‍රියාවලියේ කොතනකින් අල්ලගත්තත් අපි ඒ හැම තැනම අපිට මේ කල්පනා කරන සාහිත්‍ය කියන එක වැදගත්. ඇත්තටම මේ අපි මූලික වශයෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් අර අපි කතා කරන සාමාන්‍ය න්‍යායාත්මක දේවල්ම නෙවෙයි කල්පනා කරන සාහිත්‍ය කියන දෙන්නේ මතුවෙන්නේ. දෙවෙනි පෙළ වශයෙන් ගත්තම අර අමතර කියවි. දැන් මම හොඳම උදාහරණයක් කියන්න මේ මෙතන තියෙන එක පොතක් Who Says Elephant Can't Dance. මේ ලුයිස් ගර්ස්න මම හිතන්නේ මේක පොත අවුරුදු 15ක් කර 20ක් හරි පරණයි. මේ පොතේ තියෙන්නේ IBM එක ලොකු ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දීලා ඒකෙන් එළියට ආපේ. IBM කියන්නේ දැවැන්ත ආයතනයන්නේ. ඒතර IBM දැවැන්ත ආයතනය ගැන තමයි එයා සඳහන් කරන්නේ එලිෆන්ට් කියලා. Who says the elephant can't dance? කවුද කියන්නේ අලියට නටන්න බෑ කියලා. අලියට නටන්න පුළුවන්. මේ ඇවිල්ලා මේ මට මතක හිටින්නේ මේ ගර්ස්න කියන්නේ ඒක හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්. ඒ ගර්ස්න හිටියේ ඒ වෙලාවේ IBM එකේ. ඒතකොට එයාගේ එක්ස්පීරියන්ස් එක ලියනවා. දැන් හිතන්න කනිෂ්ඨ කළමනාකරුවෙකුට මේ පොත කියවීමෙන් ලබාගත හැකි ඥානය. මේ වාතාවරණය ආයෙ එළඹෙන්නේ නැහැ. ලංකාවේ එළඹෙන්නෙත් නැහැ. ලංකාවේ මම IBM එකෙත් නෙවෙයි වැඩ කරන්නේ. නමුත් මේ සිතිවිලි රටාව වැදගත් වෙනවා. ඒ ලියා තැබීම වැදගත් වෙනවා. දැන් මම මේ පොත දැක්ක ගමන් මට එකපාරට මතක දෙනවා අපිට ඔය වගේ කතා කරන්න පුළුවන් තැන් කොච්චර තියෙනවද? මම නම් වශයෙන් කිව්වට අමනාප වෙන්න එපා වජිර. දැන් අපි ආස නැද්ද දැනගන්න මේ rise and fall of Selinko. මොකක්ද උනේ Selinko එකට? අපේ ටිකට දැවන්ත මේ ව්‍යාපාර ජාලයක්. උඩටම ගිහිල්ලා බිමට බිමටම කඩා වැටුණා. ඒකේ දේශපාලනය වැඩකුත් නැහැ, ඒකේ අයිතිකාරය වැඩකුත් නැහැ අපිට. හැබැයි කොහොමද උඩට ගියේ, කොහොමද පහළට ආවේ? අනාගතයේදී ඒක අවශ්‍යයි. අපිට ආස නැද්ද දැනගන්න rise and fall of ඉදිරිසිංහ group. මේ මෑත කාලෙදී අපේ S50 අපිට ඉහළටම නැගලා පහළට එනවා. අපි ආස නැද්ද දැනගන්න රයිගම් එක කොහෙද යන්නේ? ආස නැද්ද 16කට මොකද වුනේ? අපි ආස නැද්ද දැනගන්න DSI කතාව කොහෙද ලියවෙන්නේ? කවුරුත් ලියන්නේ නැහැ. ලියන්නේ නැති නිසා අනාගත පරම්පරාව දන්නේ නැහැ. සමහරවිට මේවා ආයතන ලංකාවේ 16 කියන නම අද පරම්පරාවේ අය දන්නේ නැහැ. අපි දැනගත්තද? නමුත් 16 කියන්නේ එක්තරා කාලයක විශාල සන්නාමයක්. ඒ සන්නාමය කොහොමද රැඳුනේ ඒ කාලේ? ප්‍රබල අභියෝග හැමේ රැඳිලා තිබ්බේ කොහොමද? හැබැයි නැති වුණේ කොහොමද? මේවා එකිනෙක මේ වාතාවරණය හා සම්බන්ධ කළමනාකරන ප්‍රශ්න. සමහර වෙලාවට අපිට මේවා ගැඹුරට කිඳා බැස්සම අපිට පෙනේ මේවා මේ යුගවලට මුහුණ දෙන්න බැරුව අකාලේ මියදුනේ ඒවා. ඇයි යුගවලට මුහුණ දෙන්න බැරි වුනේ? ඒව පාඩන්නේ අපිට. අපේ ඕනම වයසක කළමනාකරණයේ යෙදෙන කෙනෙකුට මේවා පාඩම්. ඒ පාඩම් අපිට අවශ්‍යයි කියවන්න. හැබැයි කියවන්න ඉතින් අපේ සිංහල පාඨකයාට සිංහලෙන් කියවන්න පොතපත තියෙන්න බෑ. දැන් මේ වගේ අපි කියවනවා දැන් IBM ගැන කියවනවා. හැබැයි අපිට නැහැ අපේ දාස ව්‍යාපාරය ගැන කතා කරන්න. ඒකයි අර අපිට ඔය වජිරගේ මාතෘකාව ඉතා වැදගත් වෙන්නේ කළමනාකරණ සාහිත්‍ය ගොඩනැගීම කියන එක. දැන් අනිත් එක තව පැත්තකින් ගත්තොත් එහෙම මේක අපි කියවනේ මේක කලාවක් කියලා. කලාවක් කිව්වම අපි සාමාන්‍යයෙන් කතා වෙන එක තමයි කලා කෘතියක අනිවාර්යයෙන්ම අර ආනන්දයෙන් ප්‍රඥාවට කියන එක. එතකොට මේ ආනන්දය කියන එක ගැට ගන්න පුළුවන් ඉන්නේ සාහිත්‍ය ඇතුළේනේ. එතකොට අපිට පුළුවන් නම් මේ කතන්දර වෙන කතන්දර විදියට ගේනවා. මේක සමහර වෙලාවට දැන් අපි හරි ආසයිනේ ගොසිප් කියවන්නේ. අද ළමයි ගොසිප් කියවනවා.
සෝසල් මීඩිය වල ගොසිප් කියවන. සමාජලට මේ ගොසිප් ඇතුලේ අපිට කළමනා කරන්න ගෙනියන්න පුළුවන්. මොකද මේ කතාවද සමහරලාට අපි දන්නේ නෑ සෙලින්කෝ කතාවේ මේ ගොසිප් දැන් ඕන තරම් ඇතිනේ. ඒවා ඔක්කොම එකව කරලා කියවනකොට ලස්සනක් තියෙන පුළුවන්. හැබැයි ආනන්දය තුළ අපිට පුළුවන් කෙනෙක් ප්‍රඥාවට අරගෙන යන්න. ඒක හින්දා මේ සාහිත්‍ය අපි මේ අනිවාර්යයෙන්ම සිංහල සාහිත්‍යයක් අදින් පස්සෙවත් අනුසන අපි ටිකක් ගැඹුරින් හිතලා වැදගත් දෙයක්. ඉතාමත් වැදගත් දෙයක්. මොකද නැත්තම් අපි අනාගත පරපුරට මට හිතෙනවා අපි ලොකු අසාධාරණයක් සිද්ධ කරනවා සහ අපි නිකන් අපිත් බොරු කයිවාරුකාරයෙක් බවට පත් වෙනවා. ඇයි දැන් තව එකක් තියෙනවනේ මචං දැන් තව කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ මේ ස්වදේශීය දේවල් ගැන ගොඩක් කතා කරනවා. දැන් මොනාහරි එකක් කිව්වා මේක විදේශීයයි කියලා කියන එක. ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්ත. ස්වදේශීය නමුත් ස්වදේශීයයි කිව්ව ආගෘතිය කෝ? දැන් අපි ඇහුවොත් එහෙම අපේ ස්වදේශීය කළමනාකරන ආකෘතිය මොකද්ද? අපි කොහෙවත් උගන්නලත් නැහැ. අපි ලියලා තියලත් නැහැ. දැන් මට පුළුවන් වෙන්න ඕන වජිර කොහේ හරි තැනක කාට හරි අභියෝග කරලා නැහැ අපේ ශ්‍රී ලාංකික කළමනාකරන රටාව ආකෘතිය මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්න හේතුව අපේ වාතාවරණය මෙන්න මෙහෙමයි. දැන් අපි හොඳටම ඕක අත්විඳා කොවිඩ් ආපුවම. කොවිඩ් ආපුවම අපි ආඩම්බරෙන් කතා කරන්න පටන් ගත්තා මොනවා වුණත් අපේ මාළුකාරයා තමයි වැඩ කරන්න කියලා. මාළුකාරයා මාළු කියලා පාර දිගේ යනවා. ඒක වැඩ කරනවා. ඊට පස්සේ කොවිඩ් කාලෙත් මාළු කිව්වා වැඩි වැඩ කරුවා. දැන් මේක කෙනෙකුට කියන්න පුළුවන් ලෝකල් මේ බිස්නස් ආර්ට් එක අපේ වැඩ කරනවා. ඒ වැඩ කරන ආර්ට් එක මේ වගේ බැරෑරුම් අවස්ථාවලත් හොඳයි. දැන් මේක අපි ලියන්න එපා. නොලිව්වොත් අපි ඊළඟ පරම්පරාවට අරන් යන්නේ නැහැ මේ දැනුම. ඊළඟ පරම්පරාවට අරන් යන්නේ නැහැ අපි මේ අත්දැකීම. ඒ හින්දා අපිට අනිවාර්යෙන්ම මේ දේ අපිට සාහිත්‍යකරණය කරන්නම සිද්ධ වෙනවා. තව එකක් තමයි වජිර අර මේ අරිස්ටෝටල් එක තැනක කියලා තිබුණා මේ අනුසර මතකදී මේ මට මතක ඇටියට මේ විශිෂ්ටත්වය කියන එක සම්බන්ධයෙන්. විශිෂ්ටත්වය කියන්නේ අපි කියලා අපි හඳුනාගන්නේ අපේ පුරුදු කියලා. කියන්නේ දැන් අපේ පුරුදු සම්භාරය තමයි අපිව හැටියට අපි හඳුනාගන්නේ. එහෙමනම් දැන් එක්සලන්ට් වීම කියලා කියන්නේ නැත්නම් විශිෂ්ට වීම කියලා කියන්නේ ඇක්ට් එකක් නෙවෙයි, ක්‍රියාවක් නෙවෙයි. ඒක මේ හැබිට් එකක් කියලා පුරුද්දක් කියලා. එතකොට අපි අර අපි කතා කරමු ආකල්පමය වෙනස. මම වීම. අනන්‍යතාවය. මට මම වෙන්නේ කොහොමද? ඒක තමයි විශිෂ්ටත්වය කියන්නේ. ඒතර ඒක මම වීම එන්නේ මගේ පුරුදුත් එක්ක. ආදරය කරන්න කියන එක එතනදී විශේෂයෙන් ඉස්මතු කරනවානේ. ඒක තුල තමයි අනුන්ට ආදරය කරන්න පෙළඹෙන්නේ කියන එක. සහ එතන තමයි තියෙන්නේ මේ මගේ පුරුදු සම්භාරයත් එක්කනේ මම වෙන්නේ. දැන් විශේෂයෙන්ම නන්දන මට වැඩි හොඳට දන්නවා මේ බ්‍රෑන්ඩ් ගැන කතා කරනවා. නිකන් බ්‍රෑන්ඩ් කියන්නේ ලෝගෝ එකක්වත් මොකක්වත් නෙවෙයිනේ. බ්‍රෑන්ඩ් එක කියන්නේ what we do. අපි මොනවද කරන්නේ කියන එක. එතකොට මම බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් මම මොනවද කරන්න කියන එකෙන් තමයි ඒක බ්‍රෑන්ඩ් එක වෙන්නේ. ඒක what we do කියන. එතකොට මම එක්සලන්ට් වෙන්න නම් ඒ මගේ පුරුදු සම්භාරය හරියට හැදගන්න. මේ ඒ කරා යන ගමනක්. ඇත්තම දැන් සමහර වෙලාවලට අපි කරපු දේවල් දැන් ලියා තැබීමේ උවමනාව. දැන් අජන්ත මහත්මයා දන්නවා සන්නාමයක් ගොඩනගනකොට සන්නාමේ වයෝවෘද්ධ භාවය තරුණ කිරීම සඳහා ව්‍යාපෘතියක් ඔබතුමන් දියත් කරා. දැන් සන්නාම නාම එක්ක ගනුදෙනු කරන්න බැරි නිසා ඒ කතාව ඒ ආකාරයෙන්ම නොකිය ඉන්නකොට දැන් අපි දන්නවා දැන් දශක 6ක් 7ක් නෙවෙයි දශක 16ක් විතර ලංකාවේ තියෙන සන්නාමයක් තරුණ සමාජයට ගෙන යාමේ ව්‍යාපෘතිය බයිසිකලයට බාර දුන්නා එක කාලයක්. මම හිතන්නේ ඔබතුමා. එතකොට දැන් අනුෂ මැඩම් සංස්කෘතික අමාත්‍යාංශයට ගිහිල්ලා එතන මේ අර තිබිච්ච සියලු දේවල් කලාවට බාර දුන්නා. කියන්නේ අමාත්‍යාංශයේ කලාව තමයි. හැබැයි කලාව ඇතුලේ වෙන විප්ලවයක් කරා. අලුත් මුහුණු, අලුත් චරිත, අලුත් ශිල්පීන්, අලුත් සංකල්ප එක්ක කටයුතු කරන්න පටන් ගත්තා. දැන් සුදු කළු අලු ආවයින් පස්සේ දැන් ඒ සුදු කළු අලු තුල ඔබගේ පොතේ පිටකවරේම සුදු කළු අලු චරිත තුන නිරූපණය කළා. ඔබ කියනවා මම මේ රාජ්‍ය සේවයටයි මේ පොත මුදා හරින්නේ. මගේ අත්දැකීම් තමයි මුදා හරින්නේ.
මෙනි වගේ නිර්මාණශීලී පියවර කොයිතරම්දුරට වැදගත්ද නව කළමනාකරු බිහි කරන්න? ඉතාම වැදගත්. මම ඒක රාජ්‍ය සේවය පැත්තට පොඩ්ඩක් කේන්ද්‍ර කරලා කතා කරන්නම්. අද රාජ්‍ය සේවය සාහිත්‍ය වෙලා තියෙන චක්‍රලේඛන ටික. ඒක නිසා තමයි මේ ඒ කියන්නේ ඒ සාහිත්‍ය කියවන්න සියුම් තැන් කියවන්න තැනක් නැහැනේ. දැන් අපි පුරුද්දටම කතන්දර අහන්න කැමතිනේ. ඒකවත් පැහැදිලිව කිව්වා. කතන්දර කාරයෝ කතන්දර අහන්න කැමති කුඩා කාලේ ඉඳන් කතන්දර අහනවා. එතකොට කතන්දර ස්වරූපයෙන් මේව කියපුවාම තමයි අර සියුම් තැන් ස්පර්ශ කරගන්න පුළුවන් වෙන්නේ. අර කලින් කියපු එකම තමයි ක්‍රියාවලිය ඇතුලේ මේවා කරාට අපි එක එක සියුම් තැන් සමස්පර්ශනය කරන්න අවස්ථාව දුන්නොත් විතරයි ඒව තමන්ගේ අත්දැකීම් කරගන්න. එතකොට මේක රාජ්‍ය සේවය ඇතුලේ ගොඩක් අඩුයි. ඒක නිසා තමයි කියන්නේ එහෙම ක්‍රමයක් නැහැ. එහෙම එකක් නැහැ. රාජ්‍ය සේවය ඕන එකක් කරන්න පුළුවන්. කට්ටිය කියනවනේ නෑ මල්ලි බෑ මල්ලි කියන ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි. එහෙම නැහැ. ඒක තියෙන්නේ යම් එහෙම මිනිස්සු කියන එක මම කියන්නේ පොදු ජනතාව කියනවා නෑ මල්ලි බෑ මල්ලි කියලා තමයි ඔය දෙකට කියන්නේ. එහෙම එකක් නෙවෙයි. ඒක ගයිඩ්ලයින් එකක්. ඒ ගයිඩ් එක තුල ඉඳලා නිලධාරියෙකුට පුළුවන් ඊටාම මේ සියලු නීතීන්ට උඩින් තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව තියෙන්නේ කියන එක අපි විශ්වාස කරන්න ඕන. එතකොට ඒ චක්‍රලේඛ හදලා තියෙන්නේ අපි නම් ඒක මිනිස්සුන්ට හානියක් නම් අපි වහාම කර යුත්තේ නිලධාරීන් වශයෙන් ඒ චක්‍රලේඛ සංශෝධනය කරන එක. මොකද ඒක ඇවිල්ලා දේවභාෂිතයක් වගේ ලැබිච්ච එකක් නෙවෙයි. අපිම යම් කාලෙක හදපු දෙයක්. මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ 2013 මම යනවා මම එක තැන කියන්නේ එක්තරා දුෂ්කර ප්‍රදේශයකට ශේෂ්ත්‍ර යනවා. එතකොට මම පළාත් සමාජ සේවා සමාජ සේවා අධ්‍යක්ෂක. පළාත් නෙවෙයි සමාජ සේවා අධ්‍යක්ෂක. ඒ ගමේ ඇවිදින්න යන මම කොහොමත් රැස්වීමකට ගියා නම් මොන දිස්ත්‍රික්කයේ හරි පැයක් හරි අරන් ওই ගම් මැස රිංගලා මගේ විෂය වෙන්නේ කොහොමද කියලා නිකන් පුරුද්දට බලනවා. දැන් මම මෙහෙම ගියාම ගෙදරකට දුෂ්කර ප්‍රදේශයක්. ගියාම ඒ ගෙදර මේ අම්මා කෙනෙක් ඉන්නවා. හේයා පේනවා මේ ගම්වල යටසායවල් දෙක තුනක් අඳිනවනේ අම්මලා. දැන් එහෙම එකක් නැතුව හේයා පේනවා නූල් ඈත් වෙලා එච්චර දුප්පත්. එතකොට මේ අම්මා ගෙදර ඉන්නකොට ළඟම තියෙනවා නිකන් තට්ටේ පෑදුනා වගේ පොළව මේ තනකොළ ගහක්වත් නැහැ. කොස් ගහක් තියෙනවා. ඒකත් දිරලා ගිහින් ඒකේ ඉන්නවා එළු පැටියෙක් බැඳලා. ඇට ගැහිච්ච එළු පැටියෙක්. මං දැන් ඇහුවා මේ අම්මගෙන් අම්මා මේ මොකද එළු පැටියා මෙහෙම වෙලා. අනේ ඔය මට අහවල් කාර්යාලයෙන් දුන්නේ මේ කියලා කිව්වා. මං කිව්වා ඇයි ඉල්ලුවද? නෑ ඉල්ලුවේ නෑ. එහෙනම් කොහොමද හම්බුනේ? අනේ නෝන මහත්තයෝ මේ ලොකු කෙලි මැහුම් පන්තියකට ගියා. ඉතින් මැෂින් වාගයක් දෙනවා කියලා ආරංචි වුණා. මම ඉතින් මැෂිමක් ඉල්ලගෙන ගියා. මැෂින් ඉවරයි ඒ වෙලාවේ එළු පැටිය වාගයක් ඉන්නේ කියලා එළු පැටියෙක් දුන්නා. කියලා දැන් කියනවා. මම මේ පූර්ණ වගකීමෙන් කියන්නේ රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් මේකෙදි දැන් අර මිනිහයාට නැති කරදරයක්. මං කිව්වා මේක කාට හරි දෙන්න හරි විකුණන්න හරි හිතුවේ නෑ දරු පැටියෙක් වාගේ මට දැන් මේ මට තියෙන දුක ඌට කන්න දෙන්න දෙයක් නැති එක කියලා මේ අම්මා කිව්වා. එතකොට මෙතන වරද කාගේද? දැන් මේක මම නංගන් කියන්න ගියේ නැත්තේ ඊට පස්සේ නැති ප්‍රශ්නයක් ඇති වෙන හින්දා. හැබැයි මම මේක අදාළ තැන් වලට ගිහින් කියලා මේක තමයි වෙන්නේ. කියන්නේ අපි මොකද්ද කියලා හිතන්නේ? පවර්ටි ලයින් එකෙන් යට දුගී රේඛාවෙන් යට කෙනෙක් ඉන්නවා නම් අපි දෙන්න ඕන කියන එක අපේ ඔළුවේ තියෙනවා. එතකොට දෙන්නේ ඕන දෙයක්. එයාට ඕනේ දෙන්නේ අපිට ඕනේ. එහෙම මේක තව අවුරුදු 1000ක් අපි මෙහෙම වැඩ කරත් දුප්පත්කම නැති කරන්න බෑ. එතකොට මේවා චක්‍රලේඛ දැන් එක සැරයක් චක්‍රලේඛයක් ගහන්න ගියා එක්තරා ආයතනක ඒත් මම ඉද්දේ දීමනාවක් දීම සම්බන්ධයෙන් පවුල අර්ථකථනය කරන්න. දැන් නිලධාරීන් හදලා ඩ්‍රාෆ්ට් එකක් හදලා අස්සම් කරලා තියරයි චක්‍රලේඛේ. පවුල යන අර්ථ දක්වනවා. එකම ගෙදරක වුවත් අර්ථ දැක්වීම එකම ගෙදරක වුවත් වෙන වෙනම උයන්නේ නම් පවුල් දෙකක් ලෙස සැලකිය හැකියි. ආධාරය ගන්න පවුල බෙදලා දානවා. ඊට පස්සේ වැඩසටහන් කරනවා පවුල් එකතු කරන්න. බොහොම රණ්ඩු සරුවල් වෙලා තමයි ඒක නතර කරගත්තේ. මේ මාට ලක්ෂ සංඛ්‍යාත ගණන් මේවා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි ওই සාහිත්‍ය නැතිකම. එතකොට අපි ලියපුවාම ඒවා දැනෙනවා. දැනෙන්නේ ඒක ලියන්න ඕනේ හැඟීමෙන්ම. ඒ කියන්නේ ඇත්තමදී ගොඩක් අය ලියන්නේ නැති හේතුවක් තියෙනවා. ලියපුවාම බයයි. ඒ කියන්නේ දැන් මගේ ලේකිරි කඳුළු කියලා පොතක් තියෙනවා. මගේ මුල් අවුරුදු 10 අත්දැකීම් ටික ලියලා. එතකොට ඒ යථාර්ථයත් එක්ක එන්නේ අපි සත්භාවයෙන් නම් කරන්නේ කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙම අපි කරන්නේ සත්භාවයෙන් නම් ඒ වෙන සැඟවුණු අරමුණු න්‍යාය පත්‍ර නැත්තම්
කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒක ලියන්න පුළුවන්. දැන් ගොඩක් අය කියනවා රිටයර් වෙලාම ලියනවා. ඒ කියන්නේ මෙහෙම කියනවා ඉන්නවා. මම කියනවා මල්ලි ඕක ලියන්න. ඔයා කරන උත්තර වැඩ කරන අපේ සර්විස් වල ඉන්නවා. ලියන්න. එතකොට එකක් ලියන්න කම්මැලි කොටසක් ඉන්නවා. එකක් ලියන්න ලියලා නිකන් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඉන්නවා. ඕම විවිධ මං කිව්වා අර මුලදීම විවිධ හේතු තියෙනවා. අහේතුකවම මේක වෙනවා නෙවෙයි කියලා මං කියන්නේ මේ රාජ්‍ය අංශෙ පැත්තේ. හැබැයි ලියන්නම ඕනේ. හේතු අද වෙනකොට අති භයානකයි. දැන් මේ දශක එකහමාරක විතර වෙලේ ඉඳන් මේ තීරණ ගන්න හරි බයයි. ඒ කියන්නේ කොහේ හරි වෙනවා පූර්වාදර්ශයක්. ඉතින් ජීවිතේට වෙලා නැත්නම් අපි පූර්වාදර්ශය හදන්න එපා. අපෙන් පස්සේ ඊට පස්සේ ඒක බලාගෙන අර එහෙම ප්‍රශ්න වෙනවා. එතකොට පූර්වාදර්ශ නැති තැන තීරණ ගන්න නැති වෙනවා. තීරණ ගන්න නැති වෙනකොට අසරණ වෙනවා. එතකොට විශේෂ බෙදිලා තියෙන දැවැන්ත භාවයත් එක්ක මිනිස්සු අසරණ වෙනවා. එතකොට නිලධාරීන් හැම වෙලේම හිතන්න ඕනේ gedara ප්‍රශ්නයක් විදියට. රාජ්‍ය සේවයේ හරිම ලේසි අර්ථ දක්ව ගන්න gedara සංකල්පේ ඔලුවට ගත්තම් පවුල කියන සංකල්පේ. එහෙම නිලධාරීන් ඉන්නවා මේ මහ පොළොවේ. එහෙම නිලධාරීන් ඉන්න තැන් ඒක එතකොට නේ කියන්නේ අපේ මහත්තයා අපේ නෝනා කියලා රාජ්‍ය සේවකයන්ට කියන්නේ. අපේ ග්‍රාම සේවක මහත්තයා අපේ මේ අපේ කියලා කෑල්ලක් එකතු කරනවාමයි මිනිස්සු එයාලට දැවුනොත් හදවතට. දැන් මම එක්තරා දෙපාර්තමේන්තුවක වැඩ කරනකොට මම ගියා මේ ෆීල්ඩ් එකේ. ගිහින් මට ආරංචි වුණා මෙයා ෆීල්ඩ් එකට යන්නේ නැහැ කියලා මගේ නිලධාරියා. දැන් මං කිව්වා පුතා ඔයා නිතරම යන ෆීල්ඩ් ශේෂ්ඨයට මාව එක්ක යන්නකෝ කියලා කිව්වා. දැන් එක්ක යනවා. මං ඊට පස්සේ ටික දුරක් යනකොට බොරු නම් කියන්න බෑ ඔයා මෙහි පළාතේ ඇවිල්ලා නැහැ. නෑ ආවම කියනවා. දැන් තව ටිකක් දුරක මම ඔයාලට තව අවස්ථාවක් දෙනවා. බොරු කියනද මගේ S2 දිහා බලගෙන මම මේ ගමන්ට ඇවිල්ලාම නැහැ. ආවම කියනවා. මං බොරු කියන්න එපා. ඔයා ඇවිල්ලා නෑනේ. ආවනම් මේ බල්ලෝ නට්ටවනා නෙන්න ඕනේ. ඔක්කොම බල්ලෝ බුරනවා. ගමට බැස්ස වෙලේ ඉඳන්. එතකොට මේවට න්‍යායන්න ඕනේ. අපි බිමත් එක්ක මහ පොළොවේ ඉන්නවනම් දැනෙනවා. ඒක කියලා. ඒ කියන්නේ නිලධාරීන් ඇත්තටම ගොඩක් වෙලාවට කරන්නේ ශේෂ්ත්‍රී ඇවිදීම ඇතුලේ තියෙන නිරාමිස සතුට විඳලා නැහැ. ඒක කරදරයක් විදිහටයි කතා කරන්න ඉන්නේ කතාකාරයොත් එක්ක ඉන්නේ. එතකොට ඒ කට්ටිය කියන්නේ මොන කරදරයක්ද මේක රාජ්‍ය සේවය කියන්නේ වැඩක් නැහැ. අපි කොහොමද ඉතින් මේක ගොඩ දාන්නේ කද මේකෙම ඉන්නවා. ඒ රාජ්‍ය සේවය කියන්නේ මහා පින්කම් කරගන්න පුළුවන් තැනක්. පඩියකුත් අරගෙන වැටුපකුත් අරගෙන පිනක් කරගන්න පුළුවන් තැනක්. ශ්‍රේෂ්ඨ නිලධාරීන් වර්ග 60ක් ඉන්න රටක් මේ. ගමකට ගියාම 60ක් ඉන්න. එක ඉන්ද්‍රියට දෙන්න ගානේ ඉන්නවා සමහර වෙලාවට. එච්චර ඉන්නවා නිලධාරීන්. ඒකට මේ රට මෙහෙම තියෙන්න ඕනේ අපේ නිලධාරීන්. විශේෂයෙන් මෙහෙම කරන නිලධාරීන් ඉන්නවා. හැබැයි නිලධාරීන් සමහර වෙලාවට ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ලියවෙන්නේ ඒවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මම දැවැන්තව විශ්වාස කරන ඔබ මේ මාතෘකාවත් එක්ක ලියන්න ඕනේ. ඒක නැත්තම් වෙන අය ඒක ගැන හදාarලා ලියන්න. හදාarලා ලියවට ඒ ගැම්මම එන්නේ නැහැ. ඒ තමන්ගේම අත්දැකීමක් ලියනකොට එක්කෝ ඒක සාහිත්‍යදරේකට කියන්න ඕනේ. කියලා මේක මේ වැඩසටහනෙන්ම මේක මෙතනින් නතර කරන්න නැතුව මේ වජිර ඔබ ගොඩක් දේවල් මේ මාධ්‍ය හරහා කරන කෙනෙක් මං ඉල්ලීමක් කරනවා ප්‍රසිද්ධිය අපේ මේ අපේ ඉන්න ප්‍රේක්ෂකයන් ඉදිරියම මෙතුමන්ලා දෙන්න මේ රටට ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්නේ මාධ්‍යවල පෙන්නන්නේ මොකක් හරි කරපු නැති එක්කන. ඒ කියන්නේ 1000ක් ඉන්නකොට සාමාන්‍යයෙන් 800ක් විතර හොඳ මිනිස්සු ඉන්නවා. ටික කාලයක් ගිහින් more work more problem, no work no problem, less work less problem ලංකාවේ. වැඩ වැඩිය කරන්න ගිය වෙලේ ඉඳන් ප්‍රශ්න පත්‍රයක් එනවා. එතකොට බලනවා අනේ මොකට මේ දඟලනවද මේ වගේ පොඩි පඩියකට කියලා ඔන්න මෙයා වෙනවා. ගෙදරින් ආපු හයියත් එක්ක කෙනෙක් ඉන්නවා ඇර මේක වෙන්නේ නැහැ. ඒක හින්දා තමයි මේවා ලියවෙන්න ඕනේ. දැන් එහෙම ලියවහම ශක්තියක් ආවට පස්සේ එහෙම වැඩ කරන්න ඉන්නවා. වැඩ කරන්න කැමැත්තෙන් ඉන්නේ. කැමැති නැත්නම් උදේ පාන්දර බස් එකේ නැහැනේ කවුරුත් ඉතිහාසයේ මේ මගේ සර්විස් එක අවුරුදු 20ක් කවුරුත් පත්වීම බාර ගන්න බස් නැති හින්දා ඇවිල්ලා නැහැ. ට්‍රේන් පරක්කු වෙලා. දැන් කියනවනේ කෝච්චි පරක්කුයි කෝච්චිය කැඩුනා බස් කැඩුනා එහෙම ප්‍රමාදයට කිසිම හේතුවක් නැහැ. 9ට එන්න ගියොත් 8 ඉඳන් 10 ලියුම ගන්න ඇවිල්ලා. ඒ කියන්නේ ආසාවෙන් එන්නේ. ඒ ආසාවෙන් එන කෙනා විශ්‍රාම ගන්න දවස දක්වා එහෙම තියන්න නම් ඒගොල්ලන්ට ඒක හැඟීමෙන් ප්‍රදානය වෙන්න ඕනේ. ඒකට මේ සාහිත්‍යයෙන් විතරක් මේක කරන්න බෑ. නමුත් වැඩිපුර බලපෑමක් ඒකෙන් කරන්න පුළුවන්. ඔය අතරම දැන් අත්දැකීම් ලියා තැබීම සහ මෙය කතා බහට ගැනීම. දැන් සාහිත්‍ය ධාරාවේ අපි වැඩිපුරම ජනප්‍රිය මාතෘකාවක් නොවනත් මේ මාතෘකාව කතා කරන්නට හේතු වෙන්නේ එයමයි. දැන් අර සන්නාම සටහන් නොකරට නන්දන වික්‍රමගේ මහත්මයා මම දන්නවා හොඳ ආකාරවම එක්තරා කාලෙක ඔබ ලංකාවේ කීර්තිදර ආයතනයක ඉන්නකොට මේ හදිසියේ සිද්ධ වෙනවා හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න.
ඒ තත්ත්වය ඔබතුමන් දන්නවා. ඇති එතකොට ඔබතුමන් මුහුණ දෙන විදිය ඇතුළේ මේ සමස්ත ප්‍රශ්නයම තාම සරල ලෙස විසඳා ගන්නවා. දැන් එහෙම අත්දැකීම ඔබට තියෙනවා. ඒ කියන්නේ ඒක හිතා ගන්න බෑ. සමහර වෙලාවට ඒ මොහොතේ ඒ තීරණය නොගත්තා නම් මුළු ආයතනෙම සමහර ලාවට අර කඩා වැටුණු ආයතන ලයිස්තුවට ඇතුළත් වෙන්නට තිබ්බා. මෙන්න මේ තීරණ ගැනීම, මෙන්න මේ අත්දැකීම, මේවා හානි කරන අඩුතර මේ වෙනත් ස්වරූපෙන් හරි ලියා තැබීමේ වටිනාකම මම මේ අත්දැකීම ඔබෙන් දන්නේ කොහොම ගන්නද කියලා මම මේ ගන්න අවශ්‍ය කරන කාරණාව කියන්නේ අත්දැකීම කියන්නේ සිද්ධිය ඒ ආකාරයෙන්ම නොවුනත් මෙන්න මේ වගේ තීරණ තීන්දුව ගත්ත මොහොතවල් අපේ ඉතිහාසයේ ලියලා සටහන්ලා නැහැ නේද? ඔව් ඒකට මම හිතන්නේ මජිර හේතු ගොඩක් තියෙනවා. එක පැත්තකින් තියෙන හේතුව තමයි අපි පෞද්ගලිකාංශය ගත්තොත් දැන් මේ කතා කරපු ආයතන ඔබතුමා කියපු ආයතන සියල්ල පෞද්ගලිකාංශයේ ආයතන. මේ ආයතන උඩට ගිය කාලේ ඉහළම තත්ත්වයේ ඉන්න කාලේ මේක මෙතෙන්ට ආවේ කොහොමද කියන එක කිසි කෙනෙක් ලිව්වේ නැහැ. ඒකට හේතුව වෙන්න පුළුවන් මම දකින්නේ තව එකෙක් එයි. මෙතෙන්ට තව එකෙක් එයි. මේ විදිහට තව එක්කෙනෙක් කොපි කරයි. එතකොට මේකේ මේ යාන්ත්‍රණය ඇතුලේ හිටපු කළමනාකරුවෝ නායකයෝ සියලු දෙනාම තමන්ගේ අත්දැකීම ලියන්න බයයි. ලියපු ගමන් රැකියාව නැති වෙන්න පුළුවන්. මොකද එතන මම කියන පුද්ගලයා ඉන්නවා එතකොට. එහෙම නැතුව ලියන්නත් විදිහක් නැහැනේ. තමන්ගේ අත්දැකීමනේ ලියන්නේ. එතකොට ඒ පුද්ගලයා ඒක ලිව්වොත් ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙන්න පුළුවන්. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි දකින්නේ වැටිච්ච කොම්පැනිය. අපි දකින්නේ අර සෙලින්කෝ ආයතනය මේ කියපු හින්දා මම කියන්නේ මම පොඩි කාලේ අම්මලත් එක්ක කොළඹ ඇවිල්ලා ගමේ ඉඳලා මේ එක්කන් ගියේ මේ සෙලින්කෝ එකේ ලංකාවේ තියෙන උස්ම බිල්ඩිම බලන්න. ඒක තමයි සෙලින්කෝ බිල්ඩිම. ඉතින් එහෙම තිබ්බ ආයතනයනේ මේ වැටින නැතරම නැති වුණේ. මොකක් හරි හේතුවක් තියෙනවනේ ඒක එතෙන්ද යන්නේ දවස්වල. එතකොට ඒව කොහෙවත් ලියවිලා තියෙනවද? මේක ගියේ මෙහෙමයි. මේකේ කළමනාකාරීත්වය මේකේ අපි හිතුවම ඒගොල්ලන් මුලදි හිටිය බිස්නස් එක මොකක්ද? ඒකෙන් වෙන ඒවට ව්‍යාප්ත වුණේ කොයි ආකාරයෙන්ද? ඒ දවස්වල කොහොමද මේවා කරගෙන ගියේ? ඒ කිසි දෙයක් ඒ සාහිත්‍ය නෑ අද. ඒගොල්ලන් ඇතුලේ තියාගෙන හංගගෙන කාගේ හරි නමක් ලියාගෙන මේක ගොඩක් ආයතනවල ඒක තියෙනවා මේ ආයතනය ආරම්භ කරේ මෙයා රුපියල් 50න් පටන් ගත්තේ කියලා එයාගේ කතන්දරයක් තියෙනවා ගොඩක් ආයතනවල. නමුත් ඒ කතන්දරේ ඇතුලේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා. මේ එක වීල් එකෙන් ඔරලෝසුව කරගෙන නැන්නේ වීල් ගොඩක් තියෙනවා. ඉතින් එක්කෙනෙකුට කේන්ද්‍ර කරගන්න බෑ එතනදී. එතකොට දැන් මමත් ආයතන රාශියක වැඩ කරලා තියෙනවා. ආයතන ගොඩක සමහර ඔබතුමා කිව්ව විදිහට සමහර ආයතන තියෙනවා මේ වහන්න යන්නේ කියපු ආයතන. වහන්න යන්නේ මේක ඉන්දියාවට විකුණන්න යන්නේ කියපු ආයතන නෑ. අපි අරගෙන මේක බලමු මේක දේශීය ආයතන මොකද කරන්න පුළුවන්. ලංකාවේ අද වෙනකන් නම්බර 1 තියෙන තත්වයට ආපු ආයතන තියෙනවා එහෙම. නමුත් මම වුණත් ඕකේ විස්තරේ කොහෙවත් ලියන්න ගියේ නැහැ. කොන්දක් නැතිකම කියන්න පුළුවන් සමහර විට. නමුත් එතන තියෙනවා මම මගේ ජීවිතෙත් මගේ දරුවන්ටත් කන්න දෙන්න එපා. එහෙම එකකුත් තියෙනවානේ. එතකොට ඒක ඇතුලේ තියෙන සුන්දර කතන්දරේ අපිට පුළුවන් ඊළඟ පරම්පරාවකට දෙන්න. මම නම් පුළුවන් තරමක් next generation එකට ඒක බාර දීලා තියෙනවා. ඒ ජෙනරේෂන් එකේ අය එම ආයතනවලම දැන් උසස් නිලධාරීන් හැටියට මේ වැඩ කරගෙන යනවා. මම කියන්නේ එතකොට අපිට පුළුවන්කම තියෙනවා යම් යම් විදිහේ දේවල් මේ අපිට ඇත්තටම ලේඛනගත කරන්න තිබුණා. නමුත් ලේඛනගත වෙලා නැහැ. මේ මාතෘකාවත් සමග මමත් වජිරට කියනවා වජිර අපි එකතු වෙලා හරි මේ වගේ දේවල් අපි ගොඩක් මම හිතන්නේ සම්බන්ධ වෙන්න ආය ඕනෑ තරම් ඇති දේවල් ටිකක් ලියමුද කියලා අදහස මට තියෙනවා. නන්දනේ කතාව හරියට හරි. දැන් මෙතන ඇත්තටම තමාටලාට බලපුවම මේ අර කිව්ව කරුණු ඔක්කොටමත් වැඩිය
උමනාව තමයි තිබුණේ. ඔව්. ඒ කියන්නේ අපිට එහෙම කළ යුතුද කියලා එහෙම උමනාව පැන කියලා තිබුණේ. දැන් අපිට ඒක ඇති වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න මොකද අපි දකිනවා ලොකු උඩම තියෙන ආයතන වැටෙනවා. අපි දකිනවා සමහර ආයතනවල අර ඔබ කියපු දේ එක ආයතනයක එක පාටම ඇතිවිච්ච තත්ත්වය මේක දැන් මුළු ඒ ප්‍රශ්නයෙන්ම ලෝකයේ තියෙන විශාලතම ආයතනයක් වැටුණා. එතකොට නමුත් අපිට ඇඟට නොදැනී ගමන් කළා ඒක. ඒ ප්‍රශ්නයෙන්ම අපි ඇඟට නොදැනී අපි ගමන් කළා. ඒකට අපි මම ඇත්තටම ක්‍රියාත්මක කළේ ඒ සමාජයත් සමග දැනුම, සමාජයට සමීප වීම, මානව සම්පත් අපි හරියට හසුරවා ගැනීම, මේ සියලු දේවල් වලින් කෙනෙක්ගේ හිත කැඩෙන්නේ නැතුව, පාරිභෝගිකයාගේ හිත කඩන්නේ නැතුව, ඔහුට අපි ඊටත් වඩා විශ්වාසයක් ඔහුට දීලා අපිත් එක්ක වැඩ කරන අපේ මේ සේවක සේවිකාවන්ට තවත් දිරිමත් කරලා මේ සියල්ල ඉදිරියට අරගෙන යන්න ඕනේ. එතකොට ඒ සිද්ධ වුණ ක්‍රියාපටිපාටය සමහර විට ආයතනයේ ඉහළම නිලධාරීන් දන්නෙත් නැතුව ඇති. ගොඩක් සිද්ධ වෙන දේවල් ඉහළම තැන්වලින් දන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ට අපි ගෙනියන්නෙත් නැහැ ඒවා. අපි අපේ තත්ත්වයෙන් අපි විසඳ ගන්නවා. ගොඩක් මම හිතන්නේ මේ රජයේ ආයතනවලත් එහෙම තියෙනවා ප්‍රශ්න වලට මුහුණ දුන්නාම ඒ ඉන්න සේවක සේවිකාවන් ගොඩක් දේවල් විසඳ ගන්නවා. නමුත් දක්ෂයා මේක විසඳගෙන බේරුමක් කරනවා. කවුරුත් රජයට බයින්නෙත් නැහැ, කවුරුත් ආයතනයට බයින්නෙත් නැහැ. නමුත් අදක්ෂයා කරන්නේ මේක ආයතනයේ උඩට දාලා ඔහු ගැලවිලා යනවා. නමුත් අපි හරියාකාරව කළමනාකරණයක් තිබුණා නම්, හරි නායකත්වය තිබුණා නම්, හරි ආකල්පයන් තිබුණා නම් රජර අපි ඔක්කොටම හරි සුන්දර රටක් බිහි වෙනවා. අර මං ආපහු යනවා අර පාසල් කාලයට. පාසලේදී අපි පාසල් අධ්‍යාපනයේදී අපි අර 80 දෙනා මොනවද දෙයනේ මේගොල්ලන්ට කරන්න කියන එක ගැන අනේ අපි අහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඒගොල්ලන් ගැන පොඩ්ඩක් හිතන්න. මොකද ඒ 80%ම පාරට වැටෙනවා. අවුරුද්දක් දෙකක් යනකම් බෝලයක් බැට්ටේකුයි අරගෙන පාසල් ගෑනු ළමයි අර එහෙම එළියට එන වෙලාව බලලා මේ පිට නිවල එහෙට මෙහෙට දුවනවා. ඊට පස්සේ පරියෙක් අරන් උඩ ගහනවා. එකෙක් ගහපුවම දෙකෙක් එනවා, දෙන්නෙක් එනවා පල්ලයට කියලා. right? ඔවුන්ට යමක් කරන්න හිතෙන්නේ ඔවුන්ගේ ගෙදර කවුරු හරි පොත්පල වුණ දවසට, අම්මා තාත්තා නැති වුණ දවසට තමයි මොනවා හරි කරන්න හිතෙන්නේ. එතකොටත් මොනවද මං කරන්න කියලා දන්නේ නැහැ. තමන්ව කළමනාකරණය කරගන්න දන්නේ නැහැ. අපිව පාසල් යන අවදියේ මූලික වශයෙන් අපිට ඉගැන්වුවා නම් මම හැම වෙලේම මගේ කෝචින් සෙෂන්ස් වල මම හැම වෙලේම පාවිච්චි කරන දේ තමයි තමන්ට ආදරය කරන්නේ නැති මිනිස්සයා මේ ලෝකෙ කිසි කෙනෙකුට ආදරය කරන්නේ නැහැ. තමන්ට ආදරය කරන්න. ඒක උගන්වන්න ඉස්කෝලේ. අපි මොනවා කියලා වුණත් අනුන්ට ආදරය කරන්න කිය උගන්වුවට ඉස්සෙල්ලම තමන්ට ආදරය කරන්න කියලා උගන්වන්න ඕනේ. පාසල් පටන් ගත්ත දවසේ ඉඳලා තමන්ට ආදරය කරනවා නම් තමන් අවට තියෙන සියලු දේවල් ආරක්ෂා කරගන්න. මොකද ඒ සියල්ල අවශ්‍යයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. එතකොට අපි හොඳ මිනිස්සු වෙනවා. අපි හොඳට කළමනාකරණය වෙනවා. පාසල් අධ්‍යාපනයේදී මම හිතන්නේ දකින්නේ නම් හොඳ කළමනාකරණයක් දරුවන්ට දෙන්න ඕන. ඔවුන්ව කළමනාකරණය කරගන්න. අපිට බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් සිද්ධ වෙන දේ බලන්න. ගොඩක් විට බාසුන් නැහැලා වැඩ කරනවා, දවසේ පඩිය ගන්නවා. මොකද පඩියට කරන්නේ? ගෙදර ළමයාව සතුටු කරන්න ටොපියක් චොක්ලට් එකක් අරන් යන බාසුන් නැහැලා ඉන්නවා. එච්චර තමයි. බොහෝමත්ම අඩු ප්‍රමාණයක් තමයි තමන්ගේ ගෙදරට අවශ්‍ය දේවල් සියල්ල සපයන බාසුන් නැහැ කෙනෙක් හම්බෙන්නේ. අනිත් අය ඔක්කොමලා කරන්නේ වැඩේ මහන්සියට කියලා දෙකක් දාගන්න. මහන්සි ඇඟට මහන්සි ඉතින් බොන්න ඕනේ. තව තවත් දේවල් කරගන්න ඕනේ. ඇත්තටම ගත්තොත් රජයේ සේවකයෙකුට වඩා හොඳ ආදායමක් ගන්නවා. අද බාසුන් නැහැ, හොඳ බාසුන් නැකට 3500ක් දවසට පඩිය ලැබෙනවා. 3500ක් ලැබුණොත් දවස් 25ක් වැඩ කරොත් බලන්න එන ගාන. අද සාමාන්‍ය රැකියාවට එන කෙනෙකුගේ වැඩේ පටන් ගන්නේ
රුපියල් 20000න් හරි 15000න් පඩියකින් පටන් ගන්න. නමුත් අනිත් අය මේගොල්ලන් අපි ගත්තොත් එහෙම මේ සාමාන්‍ය මේසන් කෙනෙක් ගත්තොත් එහෙම 3000 3500 පඩිය දවසට. ලේබර් කෙනෙක් 2000යි. එතකොට ඒගොල්ලන් කළමනාකරණය නැති නිසා නේද ඒගොල්ලන් අද එතන ඉන්නේ. ඒ කළමනාකරණයත් අපි මේ සාහිත්‍ය ඇතුලේ කතා කරන්න ඕනේ දැන්. මොකද ඒගොල්ලන් තමයි අපේ රටේ මේ රට දියුණු වෙන්න නම් ඒගොල්ලන් අත්‍යවශ්‍යයි. ඒ කරන සේවය නැත්තම් අපි ඔක්කොටම ඕනේ ඒගොල්ලන්ව. අපි ඊට පස්සේ බයිනෝනේ මේ යකා බීලා නටනවනේ මේ යකා වැඩක් නැහැ. අපි සමාවෙන්න නම් මේ වචනේ පාවිච්චි කරලා නමුත් මේක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන දේ. නමුත් ඇත්තටම ඔහු එතෙන්ට දැම්මේ කවුද? මේ අධ්‍යාපනය නෙමෙයි. ඔහුට ගණන් ශාස්ත්‍රය ඉගෙන ගන්න බැරි වුණා. ඔහුට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා. අපි නොමිලේ අධ්‍යාපනය මේක තියෙන්නේ මේ ෆ්‍රී එඩියුකේෂන් කියන්නේ නොමිලේ අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය නෙමෙයි. නිදහස් අධ්‍යාපනය නම් අපිට ඕනේ දේ ඉගෙන ගන්න තියෙන්න ඕනේ. මේක නොමිලේ අධ්‍යාපනයක් දෙන්න. එතකොට සල්ලි ගෙවන්න නැතුව අපිට අධ්‍යාපනය කරගන්න පුළුවන්. නමුත් නිදහසේ අධ්‍යාපනයක් නෑ. දැන් මට හෝඩිය පන්තියේ ඉඳලා මට නළුවෙක් වෙන්න ඕනේ නම් හෝඩිය පන්තියේ ඉඳලා නළුවෙක් වෙන්න උගන්නන්නේ නෑනේ මට. මට අනිත් ඒවත් පොඩ ගන්න ගමන් අරකටත් යන්න තිබ්බනම් මම අග්‍රගණ්‍ය නළුවෙක් වෙලා. අද අපි ලිවිසරි ප්‍රේමේදී සාකච්ඡා කරන්නේ කළමනාකරන සාහිත්‍යය පිළිබඳව. දැන් ඊජිප්තුවේ සීබේ වගේ සංකල්ප මේ අර පාරාවරුන්ගේ පුරුදු එදිනදා පුරුදු කරලා ලියලා ජීවත් වෙන විදිය ගැන අපට කියලා දුන්න විදිහ තියෙනවා. දැන් මිරර්ස් ඔෆ් ප්‍රින්සස් කියලා මේ තමන් කුමාරයෙක් කරන්නේ කොහොමද, තමන් කුමාරයෙක් වගේ ගොඩනගෙන්නේ කොහොමද කියලා මේ රාජකීයත්වයේ උපුටා දක්වමින් ලියපු ලියවිලි අපට හමු වෙනවා. දැන් ක්‍රිස්තු වර්ෂයේ 1655 විතර මේ බයිබලය පමණක් දෙවෙනි කොට ලියවිච්ච ස්වයං උපකාරක පොත්මාලා අපේ සාහිත්‍ය ධාරාවට එනවා. විශේෂයෙන්ම සැමුවෙල් ස්මයිල්ස් වගේ ලේඛකයෝ මේ අසීරු දේවල් පරාජය කළා කොහොමද දිනන්නේ කියලා. ඉතින් මේ හුරුව අපිට එනවා, අපේ සමාජයට එනවා. හැබැයි ඉංග්‍රීසියෙන් ලියවුණු කළමනාකරන සාහිත්‍යය තවමත් අපිට දුරස්තව තිබෙනවා. ඉතින් එය ලං කිරීම සඳහා තමයි අපි අද සාකච්ඡාව රැගෙන යන්නේ. අජන්ත සෙනවිරත්න මහත්මයා, අනුෂා ගෝකුල මැතිණිය වගේම නන්දන වික්‍රමගේ මහත්මයා එක්ක දැන් අර බොහෝ සංකල්ප අපිට අවිත් තිබෙනවා. හැබැයි කළමනාකරන සාහිත්‍යය අපිට ඊතරම් සමීප නොවීම නිසා තමයි අපිට මේ වගේ මාතෘකාවක් සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. අතරම මේ කළමනාකරන සාහිත්‍ය ඒ වගේම කළමනාකරන සාක්ෂරතාවය කියන වචනයත් අපිට යොදා ගන්න පුළුවන් නේද අජන්ත මහත්මයා? ඔව්. මේ වජිර අපි තුන්දෙනා අතින්ම නොකියවෙච්ච ලස්සන වචනයක් පාවිච්චි කරා මේ ස්වයං උපකාරක කියන එක. ඒක හරි වැදගත්. ඇත්තටම මේ ඉංග්‍රීසි සාහිත්‍ය සමහර විට ඒ තරම්ම ඒ ඉංග්‍රීසි පාඨකයාට කිට්ටු වෙන්න ප්‍රබල හේතුවක් වෙන්නත් ඇති ඒ ස්වයං උපකාරක කියන හැකියාව ඒ පොත්වල තියෙනවා. මට හොඳට මතක තියෙනවා දැන් අර පොඩි පොත් තියෙනවා අර කෙන් බ්ලන්චාර්ඩ්ගේ වගේ 1 minute manager 1 minute sales person. ඒ නිකන් මේ පිටු පොඩි පිටු ප්‍රමාණය සාමාන්‍ය යන්නේ ගමන් නිකන් පොඩ්ඩක් කියවලා කරලා අර නිකන් ෂෝට් ඊට් එකක් කරනවා වගේ පොඩි හෑන්ඩ්බුක්. ඒවා කියවලා යමක් ඇඟට ගන්න. වා කියනවා හරි දැන් ඕකේ දැන් සාක්ෂරතාවය කියන එකත් කළමනාකරන සාක්ෂරතාවය කියන එක තව එකක්. ඇත්තටම කළමනාකරන සාක්ෂරතාවයට ඔවුන් කැඳවාගෙන යන්න නම් අපි සාහිත්‍යය ගොඩනගා ගන්න ඕනේ. ඒක බොහොම අර පරිස්සමෙන් ගොඩනගා ගන්න ඕනේ. මට හිතෙනවා හොඳම තැනකට ගෙනාව නන්දන අර පුද්ගල සංවර්ධනය. දැන් එතන මේ ප්‍රශ්නෙට අපි කොහොමද ඉස්කෝලේ විතරක් බෑනේ. දැන් ඔය 80% කතාවේ මහ ලස්සන අදහසක් එතෙන්ට ගේන්නේ. ඒ 80% එතනින් එහා අපි කොහොමද උන්ගේ පුද්ගල සංවර්ධනය කරන්නේ? ඒ පුද්ගල සංවර්ධනය සඳහා ඇයි අපිට බැරි දැන් සින්දු කියවන්න අපිට සින්දු අහන්න යොදවන්න පුළුවන් නම් ඇයි අපිට බැරි උන්ට සාහිත්‍ය ඔයගේ අර කිව්වා වගේ ස්වයං උපකාරක පොත්පත කියවන්න සඳහා යොමු කරන්න බැරියයි. යොමු කරන්න බැරි එක තමයි ප්‍රධාන වශයෙන් එහෙම එකක් නැහැ. එහෙම පොඩි අඩු ගානේ අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ මේ අර බස් ස්ටෑන්ඩ් එකේ ඇහෙන කවි කොලයක් ගානටවත් මේ සාහිත්‍ය පිටුවක් ලියලා දාන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. ඒකින්ද අපි ජානගත කරලා තියෙනවා කල්පනාකරන සාහිත්‍යයක් නැහැ කියලා ලංකාවේ. දැන් අපිට වෙලා තියෙන පරම්පරාවක් හදන්න වෙලා තියෙනවා මේ පරම්පරාව අමතක කරලා මේ කල්පනාකරන සාහිත්‍යයත් එක්ක.
නැති වුණොත් වෙන්නේ ඉස්සරහට යන්නෙත් අපි අර ඉංග්‍රීසි දේවල් පමණක් කියවන මේ ජන සමාජයක් අරගෙන. අපේ දේවල් කියවන කට්ටියක් නැහැ සහ ඒව කියවන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒකින්ද ඒ කියවීම සාක්ෂරතාවය විශේෂයෙන් වැදගත් වෙනවා. ඔය අපි කතා කරපු අර 80 කතන්දරයට ආපු පහළ කට්ටියට ප්‍රබලවම වැටෙන්නේ මේ අපේ කියන කනිෂ්ඨ කළමනාකරුවන් කියන කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කනිෂ්ඨ කළමනාකරුවන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර ඉහළ කළමනාකාරීත්වය කරා යන්නේ. එතකොට ඒ පහළ කළමනාකාරීත්වය දැනුවත් කිරීම සඳහා තමයි අපි අර ප්‍රබල ලෙස මේ සාහිත්‍ය ලිවීම අවශ්‍ය වෙන්නේ මේ අර පළපුරුදු කළමනාකරුවන් අතින්. දැන් උදාහරණයකට වැඩිද අපි කවුරුත් හරිය ආදරෙන් වැළඳගත් පොතක් තියෙනවා. කවුරුත් අහලා තියෙනවා මේ 7 Habits of Highly Effective People. ඕක ගැන නොදන්න මේ මැනේජර් කෙනෙක් නැති වෙනවා. ඒ වගේම මේ හැම මැනේජර් කියවල හොරාගේ ඒක දැනුම ලබාගෙන ඉන්නවා. නේද? ඒක ඉච්චරයි. තවුන් ළඟ තියාගෙන ඉන්නවා. ඒකේ කියනවා හැබිට්ස් 7ක් තියෙනවා. මේ 7 හරි හොඳයි කියලා. ඔක එක ලස්සන හැබිට් එකක් තියෙනවා. මේක තැනකදී කියනවා listen and මොකක්ද ඒක කියන මේ listen to understand and then be understood කියලා. ඒ කියන්නේ අහලා ඉස්සෙල්ලා අහලා ඉවරලා තමුන් දැනගන්න ඊට පස්සේ තමයි තමන් දැනගත්තක බවට පත් වෙන්නේ. ඒක අහන්න නැතුව දැනගත්තක බවට පත් වෙන්නේ නැහැ කියන එක. මම මේ බලන්න මේ පොඩි දේ තියෙන වැදගත්කම දැන් සාමාන්‍ය සාක්ෂරතාවය තියෙන කළමනාකරුවෙන් මේක කියවපු ගම 10 පාරක් හිතනවනේ. ඇත්ත නේනම් මේ කියන්නේ මම හරියට අහුම්කම් දුන්නේ නැත්තම් මම දැනගත්තක බවට පත් වෙන්නේ නැහැ නේ. දැන් එවැනි පුරුදු 7ක් ගැන කතා කරනවා. ඕකේ තව එක තැනක් තියෙනවා මේ win win be මේ මොකද්ද සිටුේෂන් එක ගැන කතා කරනවා win win සිටුේෂන් එක. ඒ කියන්නේ හැමතිස්සෙම අපි මේ effective පුද්ගලයෙක් නැත්තම් සඵලදායක පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් මම මේ මගේ ජයග්‍රහණය ගැන විතරක් නෙවෙයි අනිකාගේ ජයග්‍රහණයත් මගේ ජයග්‍රහණයත් දෙකම ගැන හිතන්න ඕනයි කියන්නේ. දැන් අපි සාමාන්‍ය පුරුද්දක් හැටියට කරන්නේ අනිත් එක්කෙනාට හෙන ගහලා ගියත් කමන්නේ මම දිනුනොත් ඇති කියන තැනනේ ඉන්නේ මම දිනුවොත් ඇති කියන තැන එහෙම වෙන්නේ නැහැ. එතකොට එවැනි දේවල් අපි ජානගත කරන්න එපා. හරි ලස්සන කතන්දරයක් මේ නන්දනම කිව්වා ජපාන් අත්දැකීම. ජපාන් අත්දැකීමේ වෙනස් එකක් තියෙනවා මට. ඒක කිව්වොත් වැදගත් කියලා හිතනවා. දැන් අපේ ආයතනවලත් ඉස්සර තිබුණා දැනුත් තියෙනවා ගොඩක් ආයතනවල 5S ක්‍රමය. දැන් 5S ක්‍රමේ ප්‍රබල ලෙස මේ පාවිච්චි වෙච්ච කාලෙක මටත් යන්න පුළුවන් වුණා ජපානයට. ජපානයේ ඒ දවස්වල අපේ හැම තැනම ආයතනවල සමහර ඉස්කෝලවල යුනිවර්සිටි වල පවා අර යෙලෝ ටැග් එක අඩු ගානේ අර දොර ඇරෙන්න වැහෙන පාරක් ගානේ විතර මෙහෙම කහයිරි තියෙනවා. ජපාන ගිල්ලපුවම ජපානේ නෑ නන්දන එහෙම. මට දැන් ඒක ඒ කාලේ මේ ලොකුවට යන වැඩන්නේ. එතන මම කිව්වේ අර 5S නැද්ද කියලා. 5S දැන් ජපානයෙන් තමයි අපිත් ඉගෙන ගත්තා. නැහැ මොකද ඒක ඒගොල්ලන්ගේ අර අපි අපේ වචන වලින් කියන ඒක ජානගත වෙලා. ඒ කියන්නේ මාක් එක දාන්න ඕනේ නැහැ. උන් දන්නවා මේක ක්‍රියාවලිය මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. ඒක දොර අරින්න ඕනේ නැහැ. ඩස්බින් එක තියෙන තැන ඩස්බින් එක තියෙනවා කියන එක ආය මාක් කරලා තියන්න ඕනේ නැහැ. නැත්තම් කර්මාන්ත ශාලාවක අඬුව තියන්න ඕන තැන ආය මාක් කරලා තියන්න ඕනේ නැහැ. ඒක උන් පුරුද්දට ගිහිල්ලා. ඒක හරි දේ කරනවා දැන්. අර යෙලෝ ටැග් එක අවශ්‍ය වෙන්නේ මේ පුරුද්ද ගන්න. ඉතින් වැරදි නෑ. මොකද අවශ්‍ය වෙනවනේ අපි මේ පුරුද්ද කරගෙන යන්න. සාහිත්‍ය කරන්නට ආයෙත් આવොත් මේ මගේ ඉස්සරහ දින මේ You Can Win කියන පොතේ මේ ශිව්කේරා මේ කවර් පේජ් එකේම කියනවා විශිෂ්ට පුද්ගලයා මේ පොත්වල තියෙන වැදගත්කම ඒකයි වජිර මේ පොත්වල කියන මේ එක වාක්‍ය පවා අපේ ජීවිතවලට හරි වැදගත්. ඒ කියනවා මේ විශිෂ්ට පුද්ගලයා do not do things do not do different things. ඒ කියන්නේ වෙනස් දේවල් කරන්නේ නැහැ. but they do things differently. වෙනස් දේවල් කරන්නේ වෙනස් විදියට දේවල් කරනවා. මට ඔක කියනකොට මතකට එන අනුසාර මේ අපි ආරත් පුරුදු ලක්ෂණ ශ්ලෝකයක් තියෙනවා. උත්සස්ස කරනන් නැස්ති උත්සස්ස කරනන් නැහැ. ඒ කියන්නේ කළමනාකරණය සහ බුදුදහම කියන එක බොහෝ එකට යන්නේ. කියන්නේ බුද්ධ දර්ශනය තුළ කළමනාකරණ න්‍යායන් සියල්ලම තියෙනවා. ඒ කියන්නේ කුසස්ස කරනන් නැස්ති කියලා කියන්නේ මේ කළ දේ කරන්න දෙයක් නැත. මේ කියන්නේ ඒකයි. අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ. හැබැයි කරන දේ අපිට ඩිෆරන්ට්ලි කරන්න පුළුවන්. වෙනස් විදියකට කරන්න පුළුවන්. ඒ නන්දනලා එහෙම
ද බ්‍රෑන්ච් බවට පත්වෙන්නේ මේ තියෙන දේවල් අමුතු විදියට කරන්න කියලා තිය එයා රෝධය ආප හොයාගන්න යන්න ඇමරයි හරි හරි 100%ක්ම එතන තමයි වෙන්නේ. ඕ අපි තියල දේ වෙනස් විදියකට ඉදිරිපත් කරන ඇත ඕක ආපවසරයක් මම රෝධය හොයට ඕලගෙන වන්න ගොත්තේව අමලා තව රෝධයක් හොයයි අපි කොමද අලුතෙන් හැබැයි මේ අදහස් අපි ගන්න දැ මම පවා මේ විච්චර දේවල් අරපොතේ තිබ මේම මේ පොතේ තිබ්බයි කියලා කියන්නේ කනගාටය කියන්න මේ ඔක්කෝ ඉංග්‍රීසි පොත්නේ දැන් අපේ කවුර එක්කෙනෙ මෙන්න අහවල් එක්කෙන මෙන්න මෙහෙම අපේ ව්‍යාපාරිකය අපිට කිව්ව මෙහෙම කියලා කියන්න එකක් නෑ මානව කුසලතා තාක්ෂණික කුසලතා මේ සියල්ලක්ම අපට හමු වෙනවා දැන් විශේෂයෙන්ම මේ කාලය ඔය ආරම්භය ඉතාම හොඳ කාලය මොකද හේතුව සියලු සංකල්ප දෙදරා ගිහිල්ලා ඒ රටවල් වලටම තමන්ගේ සංකල්ප හොයාගෙන ඒ හොයා ගැනීමට බල කරන කාලය. එතකොට මේ සංකල්පනාත්මක සහ මේ මනසින් ගොඩනගන අලුත් දේවල් වලට ඉඩ ලැබෙන කාලය. ඉතින් ඒ නිසා මේ මිනිස් බල සහ රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාතුමී අපි ළඟ ඉන්න නිසා මේ ප්‍රශ්නේ මුලටම අපිට යන්නට පුළුවන්කම තියෙනවා. පටන් ගන්න ගෙන යන වැඩපිළිවෙලක් තිබෙනවා. ඔබතුමිය තාම කාර්ය බහුල සහ සැලසුම් ගතව වැඩ කරන කෙනෙක්. දැන් මේ කටයුත්ත අපිට කරන්න පුළුවන් දෙයක්ද? මේ සාක්ෂරතාවය අපිට ඇති කරන්න පුළුවන්ද රටේ? අනිවාර්යයෙන්ම පුළුවන්. මම දැන් මේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මාස 2ක් වෙනවා. මේක මෙතුමා කිව්වා වාගේම අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රශ්නයක්. අධ්‍යාපනයේ මම කියන්නේ මව් කුසටම යන්න ඕනේ කියලා. මව් කුස පළමු පාසලයි කියලා මම දැන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කරගෙන යනවා. ඒ කියන්නේ මව් කුසේ ඉඳන්ම හැදෙන කොටසක් තියෙනවා. මේ දරුවගේ. එතකොට මේ අපි කළමනාකරුවන්ගේ දුර්වලතාවයන් බලද්දි දකිද්දි සහ නැත්නම් සුවිශේෂීතාවයන් දකිද්දි වම සහ දකුණ මොළ දෙකම සමබරව හැදුන කෙනෙක් තමයි තමන්ගේ පෞද්ගලික ජීවිතය, පෞල් ජීවිතය, වැඩ ජීවිතය, සමාජ ජීවිතය කියන ජීවිත හතරම සමබරව ගෙනියන්නේ. එතකොට අපි මුල ඉඳන්ම මේ ප්‍රශ්නෙට අත ගහනවා නම් අපේ රටේ මේ පුරවැසියන් ගොඩනැගීමට මව් කුස කියන තැනටම ආමන්ත්‍රණය කරනවා ඒක. දෙවෙනි කාරණේ පෙර පාසල සහ පාසල කියන එක අපේ අධ්‍යාපනය තුළ පෙන්වන්නේ අපි එක දොරයි එක මාර්ගයක් කියන්නේ මාර්ගයක් පෙන්වනවා. එතකොට කට්ටිය හැම වෙලේම මේ දොර අරින්න දඟලනවා. හිතන්නේ තව දොරවල් ටිකක් තියෙනවා කියලා. ඒක අධ්‍යාපනයේ ඇතුළේ හිතන්න සලස්වන්නේ දැන් අපේ හැම කෙනෙක්ගේම ඇහුව 80%ක්ම කියයි O level කරනවා, A level කරනවා, විශ්වවිද්‍යාලය යනවා, වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, කවගෙන්වත් කටෙන් කළමනාකරුවෙක් වෙනවා කියලා කියවෙන්නෙම නැහනේ. කවදාවත් එහෙම කියවෙන්නේ නැහැ. එහෙම රැකියා දැවැන්තව තියෙනවා. දැන් මම මේ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ අනුරාධපුරයට ගියාට පස්සේ මට හම්බ වෙනවා 10 පන්තියට ඉස්කෝලේ ගිය කාන්තාවක් 10ට ගිහින් තියෙනවා. එයා බතික් වලින් සෙරෙප්පු හදනවා. අපනයන වෙළඳ පොළට. එතකොට සෝෂල් මීඩියා හරහා තමයි මේවා ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. 1 මිලියන්, ඒ කියන්නේ මිලියන එකක් තමයි මාසේ ශුද්ධ ආදායම. ඕන කෙනෙකුට යන්න පුළුවන් ගිහින් බලන්න මේ 10 පන්තියට ගිහින් තියෙන ව්‍යවසායකයෙක්. එතකොට මට හම්බ වෙනවා මාතරයට ගියාම කාන්තාවක් එයත් 9 10 වගේ පන්ති වලට ගිහින් තියෙන්නේ නිල් කටරොළු මල් වලින් ටී එකක් හදනවා. එයත් මාසෙට ලක්ෂ 6ක් විතර හම්බ කරනවා. එයා එදා අපි එක කතා කරනකොට කිව්වා අපි ඇමෙතුමත් එක්ක මම හිටියේ මේ මට අකර 5ක් දෙනවනම් මම 300කට රස්සා දෙනවා කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ. දැන් එහෙම අය ඉන්නවා. හැබැයි ඒ අධ්‍යාපනයෙන් ගොඩනගලා නෙමෙයි. වෙනමම ඇවිල්ලා කරනවා. එතකොට අපේ වෘත්තීය පුහුණු කියන එක අපේ රටේ ඔළුවේ තියෙන මොකුක් කරන්න බැරි නම් වෘත්තීය පුහුණු කරනවා. එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් තියෙන්නේ. ජන සමාජෙ මොකුම්ම කරන්න බැරි නම් විශ්වවිද්‍යාලය යන්න බැරි නම් වෘත්තීය පුහුණු කරන්න. ලෝකේ වෙනස් කරලා තියෙන මේ රට අදටත් ගෙනියන්නේ ව්‍යවසායකයෝ ටික. විභාග ෆේල් වෙච්ච මිනිස්සුනේ රට මෙයා කරගෙන යන්නේ. ඒ කියන්නේ ඉගෙන ගත්තයි වෘත්තිකය වෙලානේ. වෘත්තිකයෝ ටික වෘත්තිය පවත්වාගෙන යනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු ටික අපිව නඩත්තු කරගෙන යනවා. ඒකනේ දැන් මේ වෙලා තියෙන්නේ මේ හරියට විග්‍රහ කරගත්තොත් මේ ඇත්තටම 4 විලිසංගෙන කියන්නේ ඒක වෙනවා. ඒ කියන්නේ එහෙම එකක් කියන්නේ වචනෙට අපි වචනෙට මට නම් ඇත්තටම කෑ ගහලා අඬන්න තරම් වදින දුකයි. ඒ කියන්නේ මේ බිමට ගිහින් බලද්දි මිනිස්සු කොච්චර මහන්සි වෙනද ඒකට විශාල මහන්සියක් ගන්නවා මේ වෙනකොට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ වෙනමම තියෙනවා. එතකොට පෙර පාසල් වලට වෙනමම අමාත්‍යාංශයක් යොමු කරලා තියෙනවා. මේවා හරියට ක්‍රියාත්මක වුණොත්
අපිට විශාල ජයග්‍රහණයක් ගන්න පුළුවන්. කියන්නේ හැම වැදගත් දෙයක් වෙනුවෙන්ම අමාත්‍යාංශය යොමු කරලා තියෙනවා. හැබැයි මේවා නිලධාරීන් මේවා හරියට ඇඟට අරගෙන අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අපි කළ යුතුයි. මේකෙදී වෙන රටවල් අවුරුදු 14 වෙනකොට දරුවා කොයි මාර්ගයටද යන්නේ කියලා හොයනවා. ඒකට කැරිය කී කියලා එකක් තියෙනවා. වෘත්තීය යතුර කියලා. ඒක මම ඇත්තටම දැනගත්තේ මේ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ. ඒක හරි පරිස්සමට කරන්න ඕන දෙයක්. පරිස්සමට කරන්න බැරි නම් නොකර ඉන්න එක ඊට වැඩිය හොඳයි. අති භයානක දෙයක් ඒක. ඒ කියන්නේ වැරදි විදිහට කරලා මාර්ගේ වැරදි විදිහට පෙන්නුවොත් දැන් ඕවා ඇත්තටම නිකන් ආපස්සට ගිහින් මම සංස්කෘතික අධ්‍යක්ෂක විදිහට කාලයක් ඉඳලා ඕක අපේ ගම්වල තිබ්බනේ ඉස්සර මේ මම මේක මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි. නමුත් ඔය මොකද්ද කියන්නේ අර උපන් වෙලාව බලලා කියන්නේ මෙයා මේක වෙන්නේ කියලා. දැන් ඉන්දියාවේ කැරිය කී එක කරන්නේ උපන් වෙලාවටත් බලනවා කැරිය කී එක දෙක එකතු කරලා තමයි රිසල්ට් එක දෙන්නේ ඉන්දියාවේ. දැන් දකුණු කොරියාව ගත්තාම ෆින්ලන්ඩ් ගත්තාම ඕස්ට්‍රේලියා ගත්තාම ඒ වගේ අවුරුදු 14න් වාගේ තමයි හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් වෙනවා 14 කියන එක තමයි ඇවරේජ් වයස. ඒකට අපේ රටේ 14 කියපම 8 පන්තිය වගේ. එතකොට අපි ලක්ෂ 3මාරක් විතර දරුවෝ ඉන්නවා. මම මේ අවුරුද්දේ අනිවාර්යෙන් මොන ක්‍රමයකින් හරි මේක විධිමත්ව කරන්න තමයි උත්සාහ කරන්නේ. කියන්නේ 8 වසරේ දරුවා කොයි මාර්ගයටද යන්නේ කියලා කියන ගමන් දෙමව්පියන්ට දැනුවත් කරන්න හදන්නේ මේ තියෙන රැකියා ප්‍රමාණය රටේ. මෙන්න මෙච්චර රැකියා තියෙනවා, අවස්ථා තියෙනවා. දැන් රාජ්‍ය සේවයට ආපුහම මම දෙපාර්තමේන්තුවකට ගිය ගමන් කරන එක තමයි වැටුප් ලයිස්තුව බලන. මේ කට්ටියට මාසෙට අතට යන්නේ කීයද කියලා. තියෙන තරම් ණය අරගෙන 30000ක් අතර එන කෙනෙක් හම්බෙන්නේ එහෙමත් වෙලාවක. ඒ කියන්නේ ඔක්කොමලා තියෙන තරම් ණය ගන්න මොකද මේ ප්‍රශ්නෙට. එතකොට අනිවාර්යෙන් ප්‍රශ්නනේ. යාලා ප්‍රශ්න ගත. එතකොට අපිට ආයතනයක් කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය ගැන හිතන්න. නැත්තම් මේ ඇවිල්ලා හොඳට වැඩ කරන්නේ නැහනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. මේක අගමුල වැල නැති ප්‍රශ්න තියෙනවා. හැබැයි මේගොල්ලොන්ට තේරෙන එළු පැටව 3 දෙනෙක් හැදුවත් ඔයිට වැඩිය පඩියක් ගත්ත හැකි. ඒ කියන්නේ හරියට කරොත්. එතකොට ව්‍යවසායකත්වයේ කියන එක අපේ ඇඟට ඇවිල්ලා නැහැ. යපුම් මානසිකත්වයේ තමයි උපාධි ගන්න සියලුම දෙනා හිතුවත් රාජ්‍ය සේවයට එන්න කියලා. ඒ රට යන්නේ නැහැනේ. කෘෂිකර්ම උපාධිය අවුරුදු 4ක් කරලා එළියට ගෙනාට ගොවිපලක් දාන්න මානසිකත්වයක් එන්න එපා. ඒ අය ඇවිල්ලා 20000ට කුරුටු ගන්නවා නම් ඔෆිස් එකක් ඇතුළත කොහේ හරි වැරදිලානේ අපිට. කොහේ හරි වැරදිලා. එයාව ගොඩනගන්න කොච්චර අපි වියදම් කරලා තියෙනවද? ඊට පස්සේ ඉගෙනගෙන ඉහළට ගිහින් ඉන්න අය කොටසක් යනවා වෙනම අය. ටටා බායි කිව්වා ගියා එච්චරයි. බෙහින් නිදහස් අධ්‍යාපන ඉගෙන කිසිම කැපකිරීමක් කරන්නේ නැතුව යන එයාගේ වරදක් කියන්න බෑ. සිස්ටම් එකේ තමයි. හැබැයි අපි වග කියන්න ඕනේ නිලධාරීන් වශයෙන් කියලා මම හැම වෙලේම හිතන්නේ. එතකොට හොඳම දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කියලා මම විශ්වාස කරනවා. මම වගකීමෙන් කියන මට හොඳ අමාත්‍යවරයෙකුත් ඉන්නවා, ලේකම්වරයෙක් ඉන්නවා. ගොඩක් අය උදව් කරනවා. දැන් මෙතුමන්ලගෙත් උදව් ගන්න ඕනේ. මාව විතරයි දෙපාර්තමේන්තුවට. අපි එකතු වුණොත් මාස 6යි මේ රට හදන්න ඕනේ. එච්චර මිනිස්සු ඉන්නවා බිම. ඔවුන්ට පොඩි උදව්වක් තියෙනවා. පොඩි උදව්වක් කරා නම් සමහර විට අපේ චක්‍රලේඛයක් හින්දා ගොඩ එන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ අපි කවදා හරි ගහපු 1800 ගණන් වල හරි 900 ගණන් වල හරි අපි විසින්ම නිකුත් කරපු දෙයක්. ඒකට අපි වෙනස් වෙන්න අපි අලුතෙන් හිතන්න ඕනේ. කලමනාකරුවෙක් කියන්නේ හැම වෙලේම අලුත් වෙන කෙනෙක්. නිසා කලමනාකරුවෙක් කියන්නේ ශිෂ්‍යයෙක් කියලා හිතන්න ඕනේ. Taman ගුරා කියලා හිතුවොත් කලමනාකරුවට වරදිනවා. මම හැම වෙලේම අනිකාගෙන් ඉගෙන ගනිමින් ඔවුන් සමග වැඩ කරමින් තමයි ඉලක්කයට යන්න ඕනේ. ඒ තීරණේ තිබුණොත් වෙයි. ඉතින් වජිර මම ඔයාලට මේ අපි අවසාන වටේ ඉන්නේ. මම කරුණු කීපයක් ඉල්ලනවා කෙටියෙන්. පෝය දවසට බුදුදහමයි කළමනාකරණය කියලා ඔබට පුළුවන් පැයක් කොහෙන් හරි හොයන පෝය දවසට ඔබට කරන්න මේක බුදුදහමයි කළමනාකරණය. අනික් ආගම් එකක් තියෙනවා ඇත්තට. මම පෝය දවසින්ද හැම කිව්වේ. ඒක එකක්. දෙවෙනි කාරණේ අපි 3 දෙනාම කිව්වා වගේ මේක ලියන්න මොකක් හරි අපි කරමු එකතු වෙලා අපිත් උදව් කරන්න. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අපි දෙපාර්තමේන්තුවෙන් ඔබ කොහොමත් උදව් කරනවා. සකල මාධ්‍යයන් අපිට උදව් කරන්න ඕනේ මේක ජනගත කරන්න. දෙමව්පියන්ට කියන්න මේ දොස්තරවරු ඉංජිනේරුවරු වෙනවා ඒවත් වෙන්න ඕනේ. හැබැයි මුළු ඉගෙන ගන්න ඔක්කොම මේක වුණාම ලෙඩ්ඩු ඔක්කොම ලෙඩ්ඩු වැඩි වෙනවා ඉන්නකොට. දැන් හොඳටම කියනවා මේ කොවිඩ් කාලේ 165කින් විතර මරණ අඩු වෙලා. ඒ කියන්නේ කොවිඩ් මරණ තිබ්බ අනික් මරණ ඒවා අඩු වෙලා. ඒක නිසා මේක අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් 100%ක් විශ්වාසයෙන් කියන්නේ. හැබැයි අපි හරි මගට දරුවෝ ගෙනියන්න ඕනේ. දරුවන්ට නිදහසේ හිතන්න දෙන්න. කොහොමද හිතන්නේ ලකුණු 168ක් ගත්තාම 20ත් ෆේල් කියනවනේ 1 විෂයට 80යි. දැන් 40න්නේ අපි 35න් 40න් ෆේල් වෙනවා කියන එක ඔළුවේ තියෙනකොට 80ක් ගත්තාම අසබත් වෙනකොට කොහෙද අපි යන්නේ?
ඕ ඒ කියන්නේ ලොකු අවුලක් තියෙන මේවා අපි කතා කරලා කවුද කින්ද මන්ද කියන එක නෙමෙයි අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ පුදුමාකාර විදිහට මානසික ආතතියකින් ඉන්න පිරිස ඉන්නේ. ඒ කියන්නේ සතුට per capita happiness එක කියන එක ගැන හිතන්න තව බොහෝ දුරයි. හැබැයි ලං කරගන්න අපිට පුළුවන් මෙවැනි ප්‍රවේශයන් හරහා. අතරම දැන් ඔය බුදුදහම සහ කළමනාකරණය කියන දැන් විශේෂයෙන් චරණ ඔස්සේ වැඩසටහන් අපි කිහිපයක් කරලා තිබෙනවා. බුදුදහම සහ කළමනාකරණය ඔබතුමියගේ යෝජනාව අනුව අපි තවදුරටත් ඒ සාකච්ඡාව පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. අතරම මේ වැඩසටහනක් බලලා අපේ රටේ ඉන්න ප්‍රමුඛ බැංකුවක මහත්මයෙක් ඒ වැඩසටහන ගෙන්වා ගත්තා. ඔහුගේ ආයතනයට ඒ වැඩසටහන බෙදා හරින්න බුදුදහම සහ කළමනාකරණය ඔය මාතෘකාවෙම වැඩසටහන. ඇත්තටම මේ වගේ සංකල්ප ඔබතුමිය යෝජනා කරන විදිහට පොය 12ට 12ක් කරා. එහෙම සංකල්ප අත් වශයෙන්ම රටට අවශ්‍යයි. දැන් ඔය සමීක්ෂණ සහ බිම අඳුනා ගැනීම කොයි තරම් දුරට වැදගත්ද කියන කාරණයෙන් අපිට අවසානයක් හොයලා දෙන්න. මොකද හේතුව බොහෝ අර ඔබතුමන් කිව්ව විදිහට සිද්ධාන්ත වලට බෑ බිම අඳුනා ගන්න. ඉතින් සිද්ධාන්ත වලින් නැතුව බිම අඳුනාගෙන සිද්ධාන්ත නිර්මාණය කරන්න ආරාධනා කරමින් අපිට අවසානයක් හොයලා දෙන්න. බිම අඳුනා ගැනීම කියන්නේ බිම සිටීම පළවෙනි දේ. උඩ ඉඳලා බිම අඳුරන්න බෑ. ඈ ඉතින් අපි දැන් මම එතනින් පටන් ගන්නම්. එතනදී මේ අපේ අජත්මත්මයා පැවසූ දෙයක් තමයි අර understanding listen to understand කියන එක. දැන් ඕකදී අපි කළමනාකරණයට ගත්තාම එතනදී ඉස්සර කාලේ මේ කළුවා මාරපන ගියා කියන කතාවේ තියෙන්නේ ඒක තමයි තියෙන්නේ. ඔහු කියන දේ අහන් ඉන්න නැතුව එයාට මාරපන යන්න ඕන කිව්වා මෙයා උදේ ගියා මාරපන. නමුත් ඒකෙන් දෙන අදහස පොඩ්ඩක් අහගෙන හිටියනම් ඔබ දැනගන්නවා ඇයි ඔබ යන්න ඕනේ කියන එකට. ඉතින් ඇත්තටම අපේ ඉතිහාසය ගත්තොත් ගොඩක් දේවල් ලියවෙලා තියෙනවා. ගොඩක් දේවල් ඒක තියෙනවා. නමුත් අද මේක අපි කතා කරන්නේ ඒ මොනවත් ගැන ඇතුළට රිංගන්නේ නැතුව. ඒ කිසිම දෙයක් ගැන මන අවබෝධයක් නැතුව තමයි ගොඩක් අය දේවල් කරගෙන යන්නේ. අරක දන්නවා කළුව මරපු ගියා හරි අපි දන්නවා කතාව දන්නවා ඒක ඇතුළන්තය දන්නේ නැහැ. ඒක යොදාගන්න තැන දන්න. ඒක තමයි. දැන් එතකොට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට අනුෂා මැඩම් එක්ක කතා කරද්දී දැන් එයාගේ පැත්තෙන් ගත්තාම කියනවා රැකියාවන් හරියාකාරව මේ රටේ හරි ලෝකේ හරි ඉන්න අයගෙන් විවසායකයෝ තමයි ලෝකෙ දුවන්නේ ඇත්තටම. හැම රටකම දුවන්නේ. මම එතන ඉන්නවා. අපිට සමහර විට මේ අර රටට අවශ්‍ය සේවය කරන්න අවශ්‍ය තනතුරු වලට ඒගොල්ලන්ව රකින්න අරගොල්ලන් අවශ්‍යයි. දැන් අපි ඒගොල්ලන්ව දාලා තියෙන යටම තත්ත්වය. ව්‍යවසායකයන් වෙන්න ඉඩ තියෙන පුද්ගලින්ව යටම තත්ත්වය දාලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාව පෞද්ගලිකවම මම වෙළඳාම් කිරීම තමයි මගේ පළවෙනි රැකියාව වුණේ. කියන්නේ වෙළඳාම් කිරීම කියන්නේ අලෙවි ශාස්ත්‍රයේ කඩෙන් කඩේට ගිහිලා භාණ්ඩ වෙළඳාම් කරපු කෙනෙක් මම. එතකොට අද පුළුවන් නම් මම කියනවා මේ රැකියා පැත්තෙන් මට පුළුවන් නම් රුපියල් 75000ක් ආදායමක් ලබා දෙනවා මම. පුළුවන් නම් මට 10 දෙනෙක් හොයලා දෙන්න. අද එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඇයි? පළවෙනි දේ අහනවා කොහෙද වැඩ කරන්න තියෙන්නේ? තමන්ගේ ගමේ හම්බෙනවද? නැත්තම් බෑ. මානසිකත්වයේ මෙතන බලපාන්නේ. එහෙම නැත්තම් මට ඔෆිස් එකේ එයා කන්ඩිෂන් දාන්න. මොකද අද පාසල් වලින් එළියට එන සියලු දෙනාටම කම්පියුටර් සයන්ස් කියලා එකක් උගන්වලා තියෙනවා. ඒක උගන්වලා තියෙන්නේ මොනවද? නිකන් Word, Excel ඒ වගේම වැඩ කරන පන්ති පවත්තලා ඒව උගන්වනවා. මේක මොනව කරන්නද ඕකේ? හිතන් ඉන්නේ එතකොට මට කම්පියුටර් ජොබ් එකක් හොයාගන්න පුළුවන් නේ කියලා. මේකෙන් පුළුවන් ද කම්පියුටර් ජොබ් එකක් හොයන්න? ඉතින් එතකොට ඒ මනසත් එක්ක තමයි මෙතන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම නම් දකින්නේ අපි බිම හඳුනා ගැනීම සඳහා අපි සියලු දෙනාම බිමට බහින්න ඕනේ. ඇත්ත తත්වය මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. අපි
ඔය සන්නාම ගොඩනැගීමේදීත් සුවිශේෂී වශයෙන් අපි දැන් මම වැඩ කරපු ආයතන සියලුම ආයතනවල සන්නාමය නොම්බර එකට ඇවිල්ලා තියෙනවා. ඒක කොහෙ තිබ්බත් එතනට ගේනවා. ඒකට මූලික හේතුව මම අර යට හිටපු හින්දා. මම එතනින් ඉගෙන ගත්ත දේ මට පාවිච්චි කරන්න පුළුවන්. මට ඕනෑම තැනක ඕනෑම තරාතිරමක කෙනෙක් එක්ක එයාගේ අද තියෙන අදහස මොකක්ද කියලා මට දැනගන්න පුළුවන්. එයා එදා පරිභෝජනය කරපු භාණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අද එයාගේ මනස තියෙන්නේ කොතනද කියන්නේ. ඒක හඳුනාගෙන ඒකට හරියන්න තමයි සියලු දේවල් කරන්නේ. ඇඩ්වර්ටයිසින් කරත්, අපි මේ ප්‍රචාරණ වැඩ කටයුතු කරත්, අපි භාණ්ඩයක් ඔහුගේ ළඟට ගෙනිහින් දුන්නා. දැන් අපි නිකන් මුදලාලි කෙනෙක්ව ගමු. කඩේක ඉන්න මුදලාලි කෙනෙක් මම වෙළඳ පොළට ගිය දවස්වල, ඒ කියන්නේ මම භාණ්ඩ අලෙවි කරන්න කඩේකට ගිය දවස්වල හිටියේ අර අපි දන්න බඩ මහත මුදලාලි සරමක් ඇඳගෙන කඩේ පිටිපස්සේ හිටපු මුදලාලි. ඒ මිනිස්සයා අපිට අය එකක් දාලා පාරේ එනකොට අනේ මහත්තයා එන්නකෝ කියලා මහත්තයා කියලා අපිට කතා කරලා අපිට අය එකක් ඇඳන් ඉන්න ගෙනල්ලා වාඩි කරවලා එහෙම කරනවා. නමුත් අද එතන ඉන්නේ ඔහුගේ පුත්‍රයා. ඔහු සමහර විට වෙනත් රටක යුනිවර්සිටි එකක ඉගෙනගෙන මට වඩා හොඳ අධ්‍යාපනයක් ලබලා, මගේ එන සේල්ස් රෙප්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබලා එයාට මේ ටයි එකකින් වැඩක් නැහැ. එයා බලන්නේ එයාට මෙතෙක් කල් කඩේට එන්නේ නිකන් මේ කස්ටමර්ලා විතරයි. ඔන්න එනවා කවුරු හරි බයිට් එකට ගන්න පුළුවන් මිනිස්සෙක් එනවා. එතකොට කාට හරි තමන්ගේ දැනුම ප්‍රචාරය කරන්න පුළුවන් කෙනෙක් ආපු ගමන් එයා වෙන පැත්තකට යනවා. ඒතර මම හිතන් හිටියානම් අර එදා හිටපු මුදලාලි තමයි ඉන්නේ කියලා මම සම්පූර්ණයෙන් මගේ මුළු කණ්ඩායම නොමග යවනවා. මොකද සත්‍ය තත්වයේ තියෙන්නේ අර රිසර්ච් එක, ඔබ කියන රිසර්ච් එක අපි අදත් කරන්න ඕන, හෙටත් කරන්න ඕන, අනිද්දාත් කරන්න ඕන. ඉතින් අපි ලේඛනගත කරන්න හදන ඕනම දෙයක් මේ කරන්න කල යුතු දේ කියනවා මිසක් මේක තමයි කරේ කියලා මෙන්න මෙහෙම මුදලාලි මේක කිව්වා ඒක නිසා මේක වෙන්න ඕනේ කියලා මම ලේඛනගත කරොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කළමනාකරණය අපි හැම වෙලේම බලන්න ඕනේ. හරි මගට යොමු කිරීමට නම් හරි දේ ගැන කතා කර යුතුයි. අර ජපානයේ ඉරිනෑ කියලා කිව්වේ ඒකට අපි දන්න මේවැකෙන් වෙන්නේ එතන පැටර්න් වෙන්නේ. අපේ ඔළුව පැටර්නින් වෙන්නේ. ඒ කියන්නේ සයිකොලොජිකල් පැටර්නින් එකක් වෙනවා. ඒ කියන්නේ අපි පුරුද්දකට යනවා හරි දේ කිරීම. හරි දේ කිරීම පුරුද්දකට ගියොත් එහෙම හැම වෙලේම හරි දේ සිද්ධ වෙනවා. ඉතින් පුරුද්දක් වෙන්න නම් ගොඩක් කල් එක දිගට කරගෙන යන්න ඕනේ. එහෙමනම් අපි පාසල් ජීවිතයේදී පටන් ගන්න යුතුයි හරි දේ පුරුදු කිරීම. හරි විදියට හිතන්න පුරුදු කිරීම. එහෙම වුණොත් රට මීට වඩා ගොඩක් සුන්දර වෙයි. මේක සුන්දර රටක් නමුත් මීට වඩා ඉතාමත් හොඳ තැනකට යන්න පුළුවන්. ඇත්තටම කළමනාකරුවෝ හදන, ඒ වගේම වැඩබිමේ මිනිස්සු හදන සාහිත්‍යයක් අපට ඕනෑ කරනවා. ඒ වගේම දැන් අපි හිතමු කළමනාකරන ක්ෂේත්‍රයේ නොවන සාහිත්‍ය ධාරාවේ ඉන්න ලේඛකයෝ මේ සාකච්ඡාව නරඹුවා නම් ඔවුන්ටත් හිතන්න පාරවල් විවර වේ. ගොඩක් වෙලාවට ලිවිසරි ප්‍රේමියත් එක්ක බද්ධ වෙලා ඉන්නේ සාහිත්‍ය ප්‍රේමීන්. ඒ කියන්නේ සාහිත්‍ය එක්ක, පොතපත එක්ක, නවකතාව එක්ක, කෙටි කතාව එක්ක, කවි එක්ක ඉන්න අය. ඒ වගේම ගුරුවරු විශේෂයෙන්ම මේ පණිවිඩය මම හිතන්නේ අලුත් මානයකට ඔබව රැගෙන යාවි. ඉතින් නව මානයකින් හිතන මිනිස්සු එක්ක තමයි හැම මොහොතකම සාහිත්‍ය නිර්මාණ පිබිදෙන්නට ඕන. ඒ සඳහා අපිට උදව් කරන්නට, අදහසක් සමාජගත කරන්නට සහ ඒ අදහස ස්ථාපිත කරන්නට අද එකතු වුණු අජන්ත සෙනවිරත් මහත්මයාට, අනුෂා කෝකුල මැතිණියට, නන්දන වික්‍රමගේ මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අද ලිවිසරි ප්‍රේමය නිමා කරන්නට අවසර ඉල්ලනවා. තවත් දවසක ඔබ හමු වන බලාපොරොත්තු වෙනවා.